අයිවන් කට්ටිය හැමෝටම මායන කෙලින් කරන ඔක්කොමලට අද දවසේ වැඩ ආරම්භ කරමුද එහෙනම් හරි එහෙනම් හරි අද දවසේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හරි ඔයගොල්ලෝ එක්ක ප්‍රස්තාර කොටස කොහොමරි ප්‍රස්තාර ටික මූලික දේවල් ටික අවසන් කරගමු ප්‍රස්තාරය දෙයක් හඳ ගන්න විදිය අවසරයක් ඔක ලැබෙන මාර්ගය තුල කතා කරන්න තියෙන එකක් ඒ නිසා මූලික කාරණා ටික විතරක් ප්‍රස්තාරයට මම කියලා දෙන්න හරි වන් ටියුට් එකේ වැඩිම ඉස්සෙල්ලා පටන් ගන්නවා. හරි සරල රේඛාව ගැන නෙවෙයි වර්ග ශ්‍රිත ගැන කතා කරන්නයි අද හදන්නේ. හරි සරල රේඛාව සම්බන්ධ මූලික කාරණා 9 අසර කාරණා ටික මම මුලින් පැහැදිලි කරා. හරි අපි අර පේපර්ස් වල ගණන් ටික කතා කරද්දී ඒ ටික නැවත සාකච්ඡා කරමු. හරිද? මුලින්ම ටියුට් එකේ ගණන් ටිකේම පටන් ගන්නවා ප්‍රස්තාරය යටතේ මූලිකම වැදගත් කාරණා. හරි හරියට ප්‍රස්තාරයක් ඇඳ ගන්න විදිය ඇත්තටම මම බලන්න ඕන දෙයක්. හරි ඒ නිසා මම ගොඩාක් දුරට මේකට වෙලාව නැස්ත කරන්න යන්නේ නැහැ. මේ ටික අවසන් කරන්නම්. එතනින් පස්සේ ශීඝ්‍රතාවය යටතේ ඕගලන්ට තියෙන කාරණා ටික කතා කරන්නම්. ගොඩක් විට මේ මාසෙ තුල අපිට තව දවස් දෙකක් හෝ තුනක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ නිසා පේපර්ස් වල වැඩ ටික බලන්නත් තියෙනවා. හරි ප්‍රස්තාරය යටතේ ශීඝ්‍රතාවය යටතේ තියෙන මූලික කාරණා ටික ඉවර කරලා දෙන්න. හරි මුලින්ම ටියුට් එකේ ගැටලුවකින් ආරම්භ කරන්න. ප්‍රස්තාරය යටතේ අපිට කතා කරන්න තියෙන දේ. ප්‍රස්තාරය අඳින එක තමයි තියෙන්නේ. දැන් ප්‍රස්තාර ගොඩ ටික මම එදා කියලා ලෑස්ති කරගන්න කියලා. මම හිතනවා කට්ටිය ප්‍රස්තාර ලෑස්ති කරන් ඇති කියලා. හරිද? හරි. මුලින්ම අපි යමු බලන්න ටියුට් එකේ පළවෙනි ගැටලුව. ටියුට් එකේ පළවෙනි ගැටලුව. ප්‍රස්තාරය යටතේ අපිට තියෙනවා. අපි එක ප්‍රස්තාරයක් අඳිමු. ඒ ප්‍රස්තාරය යටතේ තියෙන සියලු ගුණාංග ටික මම පැහැදිලි කරන්න. හරිද? මම ගෲප් තුනට මම හිතන්නේ ප්‍රස්තාර ටියුට් එකේ PDF එක දැම්මා. හරි. මේක ටිකක් පරණ ටියුට් එකක්. මම හිතනවා මේක දුන්නේ ඔක්තෝබර් වලටත් කලින්. සැප්තැම්බර් මුල හෝ සැප්තැම්බර් මාසයේ අග. හරි PDF එක මම දාලා ඇති ගෲප් එකට. හම්බෙච්ච නැති අය වෙන්නේ. හරි සමහර කට්ටිය ගාව ටියුට් එක ඇති. හරි. මුලින්ම ප්‍රස්තාරාංක 1. ප්‍රස්තාර ටියුට් එකේ පළවෙනි ගැටලුව. හරි. ටියුට් එක නැතත් කමක් නැහැ. ප්‍රස්තාර ගෝලයේම පිටිපස්සේ වැඩ ටික කරන්න බලන්න. හරි. මේක අපි කතා කරන පළවෙනි ශ්‍රිතය. හරි. මේ විල වර්ග ශ්‍රිතයක් කියලා අපි කියනවා. ඇයි අපිට මේක වර්ග ශ්‍රිතයක් කියන්නේ හේතුව? මේක තියෙනවා වර්ගායතයක්. ඒ කියන්නේ අපේ නොදන්නා වගේ x ඇසුරෙන් තමයි මේ y කියන ශ්‍රිතය. ශ්‍රිතය කියන්නේ මේ y. y තමයි අපේ ශ්‍රිතය. මේ ශ්‍රිතය ප්‍රකාශ කරලා තියෙන්නේ x ඇසුරෙන්. එතකොට අපි මේ ප්‍රකාශ කරන මෙන්න මෙයාට අපි කියනවා මෙයා තමයි අපි වෙනස් වෙන කියලා. එහෙම නැත්නම් එයා විචල්්‍ය. එයාට කියනවා අපි ස්වායක්ත විචල්්‍ය කියලා. ස්වායක්ත කියන්නේ ස්වාධීන කියන එක. මීට කලින් ওই වචනේ ආවා අපිට. ඇයි අපි යාට ස්වායක්ත විචල්්‍ය කියලා කියන්නේ? මෙයාට අපිට කැමති අගයන් අපිට යොදන්න පුළුවන්. කියන්නේ එයාට විවිධ අගයන් යොදන්න පුළුවන්. එයා මත තමයි මේ y කියන කෙනාගේ පිළිතුර එහෙම නැත්නම් අගය තීරණය වෙන්නේ. ඒ නිසා මෙයා අපි හඳුන්වනවා ස්වායක්ත විචල්්‍ය කියලා. මෙයා ඇවිල්ලා ශ්‍රිතය. එයාට අපි කියනවා පරායක්ත විචල්්‍ය කියලා. හරි? මෙයත් වෙනස් වෙනවා, x උත් වෙනස් වෙනවා. හැබැයි x ගේ වෙනස් වීම මත තමයි y ගේ වෙනස් වීම රඳාපවතින්නේ. ඒ නිසා මෙයා පරායක්තයි. මෙයා ඇවිල්ලා අපි කියනවා ස්වායක්ත විචල්්‍ය කියලා. එතකොට x සඳහා අපිට කැමති අගයන් ආදේශ කරන්න පුළුවන්. හරිද? ඒ අගයන් මත y හි අගය තීරණය වෙනවා. ඒකයි මේ ස්වායක්ත සහ පරායක්ත කියන්නේ. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක ඔළුවට ගත යුතු දෙයක්ුත් නෙවෙයි ඕගලන්ගේ මට්ටමට. හරි? මම මේ අමතර දෙයක් ඕගලන්ට කිව්වා. හරිද? එහෙමනම් මේ කියන ශ්‍රිතය රඳාපවතින්නේ x කියන කෙනා මත. ඒතකොට එයාගේ විශාලතම බලය ඇවිල්ලා එතන 2. ඒ නිසා මේ ශ්‍රිතය අපි හඳුන්වනවා වර්ගජ ශ්‍රිතයක් කියලා. වර්ගජ ශ්‍රිතයක්. අපි 9 වසර පන්තියේදී කතා කරන්නේ y සමානයි mx ධන c. එතකොට මේක ශ්‍රිතයක් තමයි. හැබැයි මෙතනදී අපි අර සලකන ස්වායක්ත විචල්්‍යයේ දර්ශකය එහෙම නැත්නම් බලය උනේ 1. ඒ නිසා ඒක අපි හඳුන්වනවා ඒකජ ශ්‍රිතයක් කියලා. ඒකෙන් තමයි අපි සරල රේඛා යන්නේ. ඒව ඇවිල්ලා ඒකජ ශ්‍රිත. මේ ඇවිල්ලා එතකොට වර්ගජ ශ්‍රිතයක්. ඇයි x ගේ දෙවෙනි බලයක් තියෙනවා. එතකොට මෙතනදී අපිට ලැබුණේ සරල රේඛා වුණාට වර්ග ශ්‍රිතවලදී අපිට සරල රේඛා ලැබෙන එකක් නැහැ.
මේක සරල රේඛාව වුණාට මේකෙන් අපිට ලැබෙන්නේ වක්‍ර රේඛා. ඒක තමයි ශ්‍රිත ආකාර දෙකේ වෙනස. මේවායින් අපිට සරල රේඛා ලැබෙනවා. මේවායින් අපිට වක්‍ර රේඛා ලැබෙනවා. ඉතින් අපි දන්නවා රේඛාකාර දෙකක් පොඩි කාලේ කියනවා. එකක් සරල රේඛා. සියලුම ලක්ෂ එක පෙළට පිහිටනවා. වක්‍ර රේඛා කියන්නේ අනිත් ඒවා. හරි ලක්ෂණ එක පෙළට පිහිටන්නේ නැත්තම් ඒ ඇවිල්ලා වක්‍ර රේඛා විදිහට හඳුන්වනවා. ඒතර අපි මේකෙදි අඳින්න උත්සාහ කරන්නේ මොකක්ද? වක්‍ර රේඛා. මේකෙදි අපි අඳින්න උත්සාහ කරන්නේ මොකක්ද? සරල රේඛා. ඒක තමයි ওই දෙකේ වෙනස. හරිද? දැන් එහෙමනම් මේ කියන ශිතය නිර්මාණය කරන්න. මේ කියන ශිතය නිර්මාණය කරන්න බෑ අපිට අගේ වගුවක් නැතුව. ඒ කිව්වේ ඛණ්ඩාංග වගුවක් නැතුව. අපිට අවශ්‍යයි ඛණ්ඩාංග. හරිද? ඛණ්ඩාංග ටික හොයාගන්න අපිට ගැටලුවේ දීලා තියෙනවා x වලට ගත යුතු අගයන් ටික. හරි. එතකොට මුලින්ම ගත්තොත් x සඳහා අපිට දීලා තියෙනවා ඍණ 3 සිට ධන 3 වෙනකන් අගයන් ආදේශ කරන්න පුළුවන් එතකොට. හරි විභාගෙදිත් අපිට ගොඩක් පිට ඔය අගයන් ටික දෙනවා. අපිට x සඳහා දෙන අගයන් ටික ගන්න මොනවද කියන එක දෙනවා. ඊට අදාළව y හි අගයන් ටික හොයාගන්න එක තමයි අපි කරන්න ඕනේ. අපිට ඔක්කොම ටික පුරවලා දීලා නැහැ. කොටසක් දීලා තියෙනවා පුරවලා. මේක ධන 15යිලු මේක 5යිලු. ඒ කියන්නේ x කියන කෙනා ඍණ 3ක් වෙද්දි y හි අගය 15ක් වෙනවා. එහෙනම් මේ ඉන්නේ එක ඛණ්ඩාංගය. x ගේ ඍණ 3ක් වෙන වෙලාවට y ගේ අගය 15ක් වෙනවා. හරි ඊළඟට 5 ඊළඟට ඍණ 1 දී ඍණ 1මයි බිංදුවේදී ඍණ 3යි. හරි මෙතනගේ විතරක් හොයන්නලු මේ අගයන් දෙක දීලා තියෙනවා. අපිට ඇත්තටම මේකේ අගය ආදේශ කිරීම තුළින් x වෙනුවට එක ආදේශ කිරීම තුළින් y හි අගය හොයන්න පුළුවන්. හරි මේක තමයි පළවෙනි කාරණය. රෝමාංක 1 දී අහනවා මෙන්න මේ ඛණ්ඩාංගය මොකක්ද වෙන්නේ කියලා. y හි අගය මොකක්ද කියලා. ඉතින් සරල දෙයක් තියෙන්නේ x හි අගය 1 වෙද්දි y හි අගය හොයන්න තියෙන්නේ. එහෙනම් අපි ආදේශයක් කරලා x හි අගය 1ක් වෙද්දි ඊට අදාළ y හි අගය හොයමු. හරි කැමති මෙන්න මෙහෙම කරනවා නම් මම දන්නවා ඔයගොල්ලෝ ඔක්කොමලා දන්නවා කියලා මේ වැඩේ. හරිද? ගොඩක් පිට 95%ක්ම මෙතන ඉන්න කට්ටිය මේක ආදේශ කරන විදිය දන්නවා ඇති. නමුත් නැවතත් ඔක්කොමලා කියන්නේ දන්න කට්ටියටත් කියන්නේ ආදේශي අපි මෙන්න මේ විදියට කරමු. මෙන්න මේ විදියට පොඩ්ඩක් ආදේශ කරමු. මොකද සමහරක් ගැටලු දැන් මේක නම් අමාරු නෑ. සමහර ගැටලු වලදී අපිට ධන ඍණ පැටලෙන්න පුළුවන්. ඒ නිසා ආදේශي අපි මේ විදියට කරමු. පළවෙනි කාරණේ අර පොඩි පන්ති 7 8 කියද්දි මම කිව්ව පළමුව විහිදුවාලියක්. හරි මේක විහිදුවාලියක්. එහෙනම් 2x වර්ගය කියන්නේ දෙක ගුණ කිරීම x ගේ දෙවෙනි බලය කියන්නේ x ගුණ කිරීම x. ඍණ 3 මෙන්න මේ විදිහට. දැන් ආදේශ කරන්නේ x වෙනුවට 1. එන x වෙනුවට 1 ආදේශ කරමු. හරි. එහෙනම් දැන් ගුණ කරගෙන ඉමු ඉස්සෙල්ලාම දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. එහෙනම් 2 අඩු කිරීම 3. ඔන්න ඒකේ පළවෙනි කාරණේ. කීයද ළමයි 2න් 3ක් අඩු කරමු. දැන් කට්ටිය කල්පනා කරනවා දන්නේ නැහැ සමහරක් විට ඒක නැහැනේ. 2න් 3ක් අඩු කරොත් අපිට කීයක් එවිද? ඔව් අදසක් නැද්ද කට්ටිය? ඔව් ඍණ එකක් එනවා කියලා කියනවා. හරි. එහෙනම් ඔන්න x යගේ එකක් වෙන වෙලාවේ ඊට අදාළ y හි ඛණ්ඩාංගය හොයාගන්න. එහෙනම් දැන් අපේ අගේ වගුව හරි. එහෙනම් අගේ වගුව ඇසුරෙන් දැන් අපිට ප්‍රස්ථාරය නිර්මාණය කරන්න තියෙනවා. හරිද? දැන් බලාගන්න ප්‍රස්ථාරයක් කොහොමද අපි ප්ලෑන් කරන්නේ කියලා. හරි ප්‍රස්ථාරයක් කොහොමද ප්ලෑන් කරන්නේ කියලා බලමු. පළවෙනි කාරණේ ප්‍රස්ථාර කොලේ ගත්තොත් හරි හොඳට දැන් අහගන්න ප්‍රස්ථාර කොලේ කොහොමද අපි භාවිතා කරන්නේ. ඒක සැලසුම් කරගන්නේ කොහොමද කියලා. හරි ප්‍රස්ථාර කොලේ ගත්තොත් ඔයගොල්ලෝ මේ පැත්තට බලන්න මේ පැත්තට ඇති කොටු 18ක්. හරි. ඔව් මේ පැත්තට කොටු 18ක් ඇති මේ පැත්තට සමහරක් විට කොටු සමහරක් ඒවා 26ක් සමහරක් ඒවා 24ක් ඇති. හරිද? ඒක තමයි පළවෙනි කාරණේ. මේ පැත්තට ඇති කොටු 18ක් මේ පැත්තට ඇති කොටු 24ක් හෝ 26ක්. හරිද? එතකොට මේ x අක්ෂය අපිට දීලා තියෙන්නේ අපි දන්නවා තිරස් අක්ෂය x සිරස් අක්ෂය ඇවිල්ලා y. තිරස් අක්ෂය x සිරස් අක්ෂය ඇවිල්ලා y. එහෙනම් පළවෙනි දේ ඕගොල්ලෝ x අක්ෂය නිර්මාණය කරගන්න නම් හරි මුලින්ම x අක්ෂය නෙවෙයි නිර්මාණය කරගන්න ඕනේ. මුලින්ම අපි නිර්මාණය කරගන්නේ y අක්ෂය. හරි y අක්ෂය නිර්මාණය කරද්දී කියන්නේ සිරස් අක්ෂය. ඒක නිර්මාණය කරද්දී ඔයගොල්ලෝ බලන්න ඕනේ x අක්ෂයේ සීමාව මොකක්ද කියලා. 10 වසරේදී අපි අඳින සියලුම ප්‍රස්ථාරවල සීමාව ගොඩක් විට 99%ක්ම ඍණ 3යි ධන 3යි සීමාව තමයි අපිට දෙන්නේ. ඒ කියන්නේ ඍණ පැත්තත් ධන පැත්තත් සමානව දෙන්නේ. හැබැයි අපි 11 දී අඳින ප්‍රස්ථාරවලදී ඒක වෙනස් වෙනවා. හරිද? ඒක සමහරක් විට ඍණ පැත්ත වැඩිපුර හෝ ධන පැත්ත වැඩිපුර හෝ එහෙම දෙන්න පුළුවන්. අපි පස්ව කතා කරමු ඒ ගැන.
එහෙමනම් x ගේ පැත්තත් ධන පැත්ත ඍණ පැත්තත් සමාන හින්දා ඔයගොල්ලෝ y අක්ෂය අඳින්න මේ කියන ප්‍රස්ථාර ගොලේ හරි මැද්දේ. හරි ඒ කියන්නේ අර කොටු 18ක් තියෙනවනම් කොටු 9කින්. හරි ඒ කියන්නේ චූටි කොටු 5කින් එක ලොකු කොටුවක් නිරූපණය වෙයි. චූටි කොටු 5කින් එක ලොකු කොටුවක් නිර්මාණය වෙයි. ඒක තමයි ඔයගොල්ලෝ ගත යුතු ප්‍රස්ථාර ගොලේ. සමහරක් ප්‍රස්ථාර ගොල තියෙනවා චූටිම කොටු 10කින් ලොකු කොටු එකක්. ඒක ගන්න එපා. හරි චූටි කොටු 5කින් ලොකු කොටු එකක් නිර්මාණය වෙන එක ගන්න. හරි එහෙමනම් මේක හරි මැද්දේ මොන y අක්ෂය නිර්මාණය කරගන්න. ලොකු දෙයක් නෙවෙයි මොන y අක්ෂය නිර්මාණය කරගන්න. එතන ඉඳලා හරිද බලන්න ඕනේ අපිට දීලා තියෙන මොකක් හරි පරිමාණයක්. ඒක ඒගොල්ලෝ දෙනවාද ඒගොල්ලෝ සමහරක් වෙලාවට ගැටලුවේදී කියනවා සුදුසු පරිමාණයක් ගැන අඳින්න කියලා. ඒ කියන්නේ කොටු ගන්න ඔයගලන්ට කැමති විදිහට අඳින්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ කියන ප්‍රස්ථාර පොලේ සම්පූර්ණයෙන් පිරෙන විදියට හරියට ප්‍රස්ථාරයක් අඳිනවා නම් මේ ප්‍රස්ථාර පොලෙන් 80%ක් වැහෙන විදියට තමයි ප්‍රස්ථාරය හරිනම් අඳින්න ඕනේ. ඒ නිසා පොඩියට අරගෙන එහෙම අඳින්න බෑ. හරි ප්‍රස්ථාර පොලේම පාවිච්චි වෙන විදියට තමයි ප්‍රස්ථාර අඳින්න ඕනේ. හරිද? ඒතකොට දැන් මේකේ පරිමාණය කියලා තියෙනවනේ. මොකද්ද පරිමාණය? x අක්ෂයේ දිගේ කුඩා කොටු 10ක්. චූටි කොටු 10කින් එකක් විදියට ගන්න. y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක්. කුඩා කොටු 10ක් ගත්තොත් ඒකක දෙකක්. ඒ කියන්නේ කුඩා කොටු 5කින් ඒකක එකයිනේ. ඒ කියන්නේ පොඩි කොටු 5ක් ගියාම එකක්. ඒ විදිහට තමයි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කොටුවෙන් කොටුව තමයි ගන්න තියෙන්නේ. ලොකු කොටුව එකින් එකට තමයි ගන්න තියෙන්නේ. එහෙමනම් දැන් මේකේ අගේ වගුව දිහා බලන්න y ට තියෙන ලොකුම අගේ මොකක්ද කියලා. එහෙනම් ඔයගොල්ලෝ y ට තියෙන ලොකුම අගේ බැලුවොත් පෙනේවි 15. ඒක තමයි y ට තියෙන ලොකුම අගේ. එහෙනම් ධනාක්ෂය y ගේ ධනාක්ෂයේ උපරිම අගේ වෙන්නේ කීයද? 15. එහෙනම් 15 ඉඳලා පටන් ගන්න 15. එතකොට ලොකු කොටු එකකින් එකක්. 15 14 හරි 13 ඒ විදිහට 15ට ගන්න. හරිද? ලොකු කොටුවකින් ඒකක එකක්. එහෙනම් 15 14 13 12 වුම් පල්ලයට එන්න. එතකොට ඕගලන්ට AV 13 12 ඔය විදිහට ඇවිල්ලා හරිද? අවසානයේ එකට පස්සේ බිඳුව එනවනේ. ඒ බිඳුව ගාවින් තමයි ඔයගොල්ලෝ නිර්මාණය කරගන්න ඕනේ මොන අක්ෂයද ඔයගලන්ගේ? අන්න බිඳුව එනවා කියන්නේ මොන අක්ෂයද? අන්න x අක්ෂය. අන්න එතනින් x අක්ෂය නිර්මාණය කරගන්න. ඕකයි කරන්න ඕන පිළිවෙල. x අක්ෂයේදී කුඩා කොටු 10කින් එකක් යන්න ඕනේ. එහෙනම් කුඩා කොටු 10ක් අරගෙන ඒ කියන්නේ ලොකු කොටු දෙකක්. කුඩා කොටු 10ක් කියන්නේ ලොකු කොටු දෙකක්. එහෙනම් ලොකු කොටු දෙකකින් තමයි එකක් යනවා. ඒ කියන්නේ කොටු දෙකෙන් දෙකට ඒක යනවා. මේ y අක්ෂයේ ගියේ නම් කොටු එකින් එකට එකයි. මේක කොටු දෙකෙන් දෙකට තමයි 1 2 3 කියලා යන්නේ. මේ පැත්තත් ඉතින් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔන්න ඔය විදියට. මේ විල x අක්ෂය. ප්‍රස්ථාරයේ නිර්මාණය වීමේදී ඔයගලගෙන් x y ලකුණු කරලා තියෙන එක වැදගත් වෙනවා. මූල ලක්ෂය. ඒ කියන්නේ බිඳුව කියන තැන වැදගත් වෙනවා. මෙතනින් පල්ලෙහාට ඍණ 1 ඍණ 2 හරි මෙතන තියෙන අවමගයේ දිහා බැලුවොත් ඍණ 3නේ. ඒ කියන්නේ පල්ලෙහාට අඩුම තරමේ ඍණ 3ක් තියෙනවා. අඩුම ඍණ 3ක් ඍණ 3ට වැඩි වුණාට කමක් නැහැ. අඩුම තරමේ ඍණ 3ක් වෙනකම්ම තියෙනවා. ඕක තමයි ප්‍රස්ථාර ගෝලේ හරියටම අපි සැලසුම් කරගන්න විදිහ. එහෙනම් කොයි අක්ෂයෙන්ද පටන් ගන්න ඕනේ අදින්න? y අක්ෂයෙන් පටන් ගන්න. y ට තියෙන ලොකු මගයෙන් පටන් ගන්න. එතන ඉඳලා පහළට එන්න බිඳුව කැපෙන තැන තමයි අන්න x අක්ෂය අදින්න ඕනේ. අන්න එහෙමයි ප්‍රස්ථාරය ඔයගොල්ලෝ හරියට අඳ ගන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම අක්ෂ දෙක ගහලා ඊට පස්සේ ලකුණු කරනව නෙවෙයි. හරියට කරනවා නම් අන්න මේ විදිහට කරන්න. ඉතින් ආරම්භ කරන්නත් පුළුවන්. හරියට plan කරගන්නවා නම් මේ විදිහට වැඩේ වෙන්න ඕනේ. හරිද? මුලින්ම කණ්ඩාංග ටික හොයාගන්න. හරි ගොඩක් විට අපිට කණ්ඩාංග එකක් හෝ දෙකක් විභාගෙදී හොයන්න එනවා. එතනින් එහාට හරි කණ්ඩාංග වගුව ඇසුරෙන් දැන් ලකුණු කරන්න තමයි. ඉතින් එන පළවෙනි කණ්ඩාංගයේ ඍණ 3 ධන 15. හරි කණ්ඩාංග ලකුණු කරන විදිය ගොඩක් විට ඔයගලන්ට පුළුවන් ඇති. හැබැයි බැරි කෙනෙක් දෙන්නෙක් හෝ ඇති. ඍණ 3 ධන 15. ඍණ 3 ධන 15 යන්නේ අදහස් කරන්නේ x හි කණ්ඩාංගයේ ඍණ 3ක් වෙද්දී ඊට අදාළ y හි යගේ 15ක් වෙනවා කියන එක. එහෙමනම් x අක්ෂයේ ඍණ 3. පටලව ගන්න එපා. ඉතින් මේ තියෙන්නේ ධන, මේ තියෙන්නේ ඍණ. හරිද? ඍණ 3 ධන 15. තිතක් තිබ්බා චූටියට රවුමක් අඳින්න. වඩා හොඳ විදිය ලක්ෂ ලකුණු කරන්න අන්න ඒක. තිතක් තිබ්බා රවුමක් අඳින්න. ඒ විදියට ප්‍රස්ථාරයේ ලකුණු කරන්න බලමු ඊට පස්සේ කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා. හරිද? මෙතනට වෙනකම් ප්‍රස්ථාර කොලයේම පිටිපස්සේ මේ වගුව ඇඳලා ටක් ගාලා කණ්ඩාංග ආදේශ කරලා පුරව ගන්නකො. ඊට පස්සේ කාඩ් සීතලේ ඇඳලා හරි ප්‍රස්ථාර කොලේ හරි පැත්තේ කාඩ් සීතලේ ඇඳලා ලක්ෂ ටික ලකුණු කරන්න බලන්න. ටක් ගාලා. වෙන මුකුත් කිව්වේ නෑ. මම කිව්වේ
කොහොමද ප්‍රස්ථාරයක මේ අගේ වගු පුරවගන්නේ කියන එක හරියට ප්‍රස්ථාර ගොලේ මැනේජ් කරගන්නේ කොහොමද කියලා. හරිද? ටංගාලේ ටික පුරවමු. ගොඩක් කට්ටිය මේක කරලාත් ඇති සමහරක් විට. ඉක්මන් කරමු. ප්‍රස්ථාරය ඇන්දොත් ප්‍රස්ථාරයේ හැඩය අපිට එවි වෙන්න මේ විදිහට. හරි. හරිද වැඩි මොකදද? තිසෙන් මොකෝ ඉවරද? චිත්‍රාංගන කට්ටියට පුළුවන් වෙන්න ඕන තිසෙන් අනිවාර්යෙන්ම. දුර ලක්ෂ දෙකක් අඩුල පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් ළඟ ලක්ෂ කවදාවත් අඩුලෙන් අදින්න එපා. ඒත් එක්කම මෙන්න මෙතන හොටක් එන්න බෑ. හැරෙන තැන හොටක් එන්න බෑ. මෙහෙම වෙලා මෙහෙම හොටක් වගේ ගන්න එපා. හරි. එතන ආරුක්කුවක හැඩයට වක්‍රයක් විදියට හරිද? පැහැදිලි වෙලා තියෙනවා. හරි. හොඳයි. තිසින වැඩි ඉවරයිලු. මට දැන් පොඩ්ඩක් ඇඳපු කට්ටිය මෙන්න මේ මම මේ ලකුණු කරලා තියෙනව නේද? බලන්න බෝඩ් එක B. මට මේ B කියන තැන ලක්ෂේ අගේ කියන්නේ x අක්ෂයේ කැපිච්ච තැන මෙතන අගේ පොඩ්ඩක් බලලා කියන්න. x අක්ෂය කැපෙන තැන මට අගේ පොඩ්ඩක් කියන්න. කවුරුත් තාම නැද්ද ඒක හොයාගත්තේ. ඔව්. ගොඩක් කට්ටිය කියනවා 1.2 කියලා. මොකෝ කියන්නේ? එහෙමද? 1.2යි කියලා කියනවා. 1.4 නම් ටිකක් වැඩි වගේ. 1.4 නම් වැඩි වගේ. ඔව් මෙතන එන්න ඕනේ ඍණ 1.2. ධන නෙවෙයි ඍණ 1.2. ඕගොල්ලෝ හරියටම ඇන්දනම් හරි දෙපැත්ත සමබරව සමමිතිකව ඇන්දනම් අනිවාර්යයෙන් මේ D කියන තැන එන්නත් ඕනේ ධන 1.2. ඒක අනිවාර්යෙන් හිම වෙන්න ඕනේ. මේ පැත්ත කැපෙන තැනම තමයි මේ පැත්තත් එන්නේ ලකුණෙන් විතරයි වෙනස් වෙන්නේ. ධන ඍණ විතරයි වෙනස් වෙන්නේ. ඒ මොකද මේ ප්‍රස්ථාරයේ සමමිතිය, ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අරගෙන අපිට හරියටම දෙකට නවන්න කිව්වොත් අපිට මේ y අක්ෂය මැද්දේ, ඒ කියන්නේ මෙන්න මෙහෙම y අක්ෂය හරහා අපිට ඕක නවන්න පුළුවන්. එතකොට මේ පැත්තට මේ පැත්ත හරියටම එකිනෙකට සම්පාද වෙනවා. 1.4 නම් වැරදි. 1.2 හෝ 1.3 පිළිගන්න පුළුවන්. 1.1ක් චුට්ටක් පිළිගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මොකෝ පොඩි හරි අඩුපාඩුවක් වෙලා ඇති. හරි 1.2 මේ පැත්ත ධන 1.2. හරිද? දැන් එතකොට හරි මුලින්ම බලන්න අන්න ඒ ටික ඔයගොල්ලෝ හරියට ගත්තද කියලා. ප්‍රස්ථාරයේ සමමිතිය හරියට. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ මේ පැත්තට මෙන්න මේ පැත්තේ පළුව සමබරව තියනවාද බලන්න. මෙතන කොටක් වෙලා නැද්ද කියලා බලන්න. කොටක් තියෙන්න බෑ. හරිද?
හරි. දැන් එහෙමනම් දැන් අහගන්න ප්‍රස්ථාරයේ ගතිගුණ ටික. ප්‍රස්ථාරයේ දිහා බලලා ගතිගුණ ප්‍රකාශ කරන විදිය දැන් හොඳට අහගන්න. මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? දැන් එහෙමනම් පළවෙනි කරුණ. මේ ප්‍රස්ථාරයේ ගමන ආරම්භ කරලා තියෙන්නේ A නම් ලක්ෂයක ඉඳලා. හරිද? A නම් ලක්ෂයේ සිට ඔන්න A වල ඉඳලා B C හරහා මෙතනින් ටර්න් එක ගන්නවා C වලින් ටර්න් එක ගන්නවා හැරෙනවා. හැරිලා ආපහු D E වෙනකන් ඔන්න ප්‍රස්ථාරයේ ගමන් කරනවා. හරිද? දැන් මේ ප්‍රස්ථාරයේ ගමන මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. හොඳට බලන්න. A වලින් පටන් අරගෙන B වල ඉඳලා මෙන්න මේ C කියන හැරුම් ලක්ෂේ හැරෙන තැනට එනකම්ම මේ කියන ශ්‍රිතයේ අගයන් ටික. ශ්‍රිතය කිව්වේ කාටද මම? ශ්‍රිතය කියලා කිව්වේ කාටද මම? y ට. මේ y හි අගයන් ටික ක්‍රමානුකූලව මොකද වෙලා තියෙන්නේ? A වල ඉඳලා C වෙනකම්ම මොකද වෙලා තියෙන්නේ? ඕගලන්ට මොකද හිතෙන්නේ? එන්න වැඩිවීමක් වෙලාද එන්න අඩුවීමක් වෙලාද? එතන A වල ඉඳලා C වෙනකම් එන්න අඩුවීමක්ද වෙලා තියෙන්නේ? එන්න වැඩිවීමක් වෙලා තියෙනවා. චුට්ටක් කල්පනා කරන්නකෝ. එන්න අඩුවීමක් වෙලා තියෙනවා. ඇයි? A වල ඉඳලා C වලට වෙනකම් බලන්න A වල පටන් ගන්නකොට 15 නේ තිබ්බේ. 15 5 එන්න මොකද වෙලා තියෙන්නේ? අඩුවීමක් වෙලා තියෙනවා. අන්න හරි. A වල ඉඳලා කොතනට වෙනකන්ද? C වෙනකම්. මම මේ ලක්ෂ ලකුණු කරේ ඔයගලන්ට පැහැදිලි කරගන්න. AC කියලා ලකුණු කරේ ඒ නිසයි. ඕගොල්ලෝ ඒක ලකුණු කරන්න අවශ්‍ය නැහැ. A වල ඉඳලා C වෙනකම්ම මොකද වෙන්නේ? ශ්‍රිතේ අගයන්. ශ්‍රිතේ කියන්නේ කාටද? නැවතත් කියන්න ඔළුවට ගන්න ඒ දේ. ශ්‍රිතේ කියන්නේ කාටද? y ට. හරි. එතන y වල අගයන් ටික මෙතනලා මෙතනට මොකද වෙලා තියෙන්නේ? ක්‍රමානුකූල අඩුවීමක් වෙලා තියෙනවා. අඩුවීමක් වෙලා තියෙනවා. ඊටෙන් පස්සේ C වල ඉඳලා ටර්න් එක ගන්නවනේ, හැරුම ගන්නවනේ. හැරුම ගත්තට පස්සේ C වල ඉඳලා E වෙනකම්ම මොකද වෙලා තියෙන්නේ? මේ කියන ශ්‍රිතය අගයන් ටික එන්න මොකද වෙලා තියෙන්නේ? ශ්‍රිතය අගය අන්න වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රස්ථාරයට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මේ ශ්‍රිතයට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? අඩුවීම සහ මොකක්ද ඉන්පස්සේ අන්න වැඩිවීම. අඩුවීම සහ ඉන්පස්සේ මොකද වෙලා තියෙන්නේ? අන්න වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. දැන් හොඳට අහගන්න මම තව කතාවක් කියනවා. මේ කියන අඩුවීම හරි මේ කියන වැඩිවීම හරි මම ඔයගලන්ට කියනවා ආකාර දෙකකට තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ කිව්වේ මෙන්න මේකයි. මෙතන A වල ඉඳලා C වෙනකම් මම කියවනේ දැන් අඩු වෙනවා කියලා. දැන් ඔයගලන්ටත් ඒක පේන්න ඕනේ. ඇයි මං අඩු වෙනවා කියන්නේ? 15 12 එන්න පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ආපහු මෙන්න මෙතන ඉඳලා එන්න ඉහළට යන. ඒතකොට එතන තියෙන්නේ වැඩිවීම. මෙතන ඉඳලා මෙතනට වෙනකම් තියෙන්නේ අඩුවීම. හරිනේ. ශ්‍රිතය කියන්නේ කාටද? y ට. A වල ඉඳලා B වෙනකම් A වල ඉඳලා B වෙනකම් බලන්න කොයි විදියට අඩුවීමක් වෙලා තියෙනවද කියලා. A වල ඉඳලා B වෙනකම්. A වල ඉඳලා B වෙනකම් කොයි ආකාරයේ අඩුවීමක්ද වෙලා තියෙන්නේ කියලා. මේ ඇවිල්ලා y ගේ එහෙම නැත්නම් ශ්‍රිතේ මොන දිශාවද? මේ ඇවිල්ලා ශ්‍රිතේ මොන දිශාවද? ඒකට අපි කියන්නේ ශ්‍රිතේ ඒ කියන්නේ y ගේ ධන දිශාව. මේ ඇවිල්ලා ධන දිශාව. මේ ඇවිල්ලා මොකද්ද? ඍණ දිශාව. එතකොට මෙතන A වල ඉඳලා B වෙනකම් කොහොම අඩුවීමක්ද වෙලා තියෙන්නේ? ධනව අඩුවීමක්. ඇයි? ධන 15 ධන 5 ධන ඒ විදිහට මෙතනට වෙනකම් A වල ඉඳලා B වෙනකම් කොහොම අඩුවීමක්ද? අන්න ධනව අඩුවීමක් වෙලා තියෙනවා. දැන් එහෙමනම් ඔයගලන්ට තේරෙන්න ඕනි B වල ඉඳලා C වෙනකම් B වල ඉඳලා C වෙනකම් කොහොම අඩුවීමක්ද වෙන්නේ කියලා. B වල ඉඳලා C වෙනකම් කොයි විදිහේ අඩුවීමක්ද වෙන්නේ කියලා. A වල ඉඳලා B වෙනකම් ධනව අඩු වුණානේ. ඉතින් මොකක්ද ගන්නේ? B වල ඉඳලා C වලට වෙන්නේ. අන්න හරි. විදුෂ කියනවා හරි. ඒ ටික ඇවිල්ලා මොකක්ද එහෙමනම් ඍණව අඩුවීමක් වෙනවා. එහෙනම් ආකාර දෙකකට සිද්ධ වෙන්නේ. ධනව අඩුවීමයි ඉන්පස්සේ ඍණව අඩුවීමයි. ධනව අඩුවීමයි ඉන්පස්සේ ඍණව අඩුවීමයි. ඒ විදිහටම අපේ ළමයි C වලින් ටර්න් එක ගත්තට පස්සේ වැඩිවීම වෙන්නේ කොටස් දෙකක් යනවා. ඒ කිව්වේ C වල ඉඳලා D වෙනකම් C වල ඉඳලා D වෙනකම් කොහොම වැඩිවීමක්? C වල ඉඳලා D වෙනකම් කොහොම වැඩිවීමක්ද වෙන්නේ? දැන් පොඩ්ඩක් හිතන්න. C වල ඉඳලා D වෙනකම් මේ ඉන්නේ y ගේ මොන පැත්තෙන්ද? මේ y ගේ මොන දිශාවද? බිඳුවට යටින්. ඒ කියන්නේ ඍණ දිශාව. එහෙනම් C වල ඉඳලා D වෙනකම් කොහොම වැඩිවීමක්ද? ඍණව වැඩිවීමක්. D වල ඉඳලා E වෙනකම් කොහොම වැඩිවීමක්ද? D වල ඉඳලා E වෙනකම් කොහොම වැඩිවීමක්ද? මේ y ගේ මොන දිශාවද? අන්න ධන දිශාව. තේරුණාද? එහෙමනම් මේ කියන කතන්දරේ කොටස් 4කට කඩන්න පුළුවන්. අපේ ශ්‍රිතේ කොටස් 4කට කඩන්න පුළුවන්. කොහොමද කඩනවා කියන්නේ? ධනව අඩුවීම, ඍණව අඩුවීම, ඍණව වැඩිවීම, ධනව වැඩිවීම. අඩුවීම වැඩිවීම කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ ප්‍රධාන කොටස් දෙක ආපහු
අණු කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන් ධනවද ඍණවද අඩුවීම හෝ වැඩිවීම වෙන්නේ කියලා. පැහැදිලිද? ඕක තමයි ප්‍රස්තාරයේ හරියටම ගතිගුණ ටික තේරුම් ගන්න විදිහ. මෙතන වෙලා තියෙන්නේ අඩු වෙලා නැවත වැඩිවීමක්. හැබැයි මේ අඩුවීම වෙන්නේ ධනව අඩු වෙලා ඍණව අඩුවීමක්. ඉන්පස්සේ වැඩිවීම වෙන්නේ කොහොමද? ඍණව වැඩි වෙලා ධනව වැඩි වෙනවා. ඕක තමයි ප්‍රස්තාරයේ ප්‍රදේශ 4. ප්‍රදේශ 4 තේරුම් ගන්න විදිහ. හරිද? ඊළඟ කාරණේ. දැන් අපි කියවනේ A වල ඉඳලා C වලට C වල ඉඳලා E වලට යනවා ප්‍රස්තාරය. හරිද? දැන් මේ ප්‍රස්තාරේ B වලින් පටන් ගත්තා කියලා හිතන්න. B වල ඉඳලා C හරහා D වෙනකම්ම ශ්‍රිතේට මොකද වෙලා තියෙන්නේ? ශ්‍රිතේ අගයන් මොන අගයන්? B එකේ ඉඳලා C හරහා D වෙනකම් ශ්‍රිතේ අගයන් මොකද වෙලා තියෙන්නේ? ශ්‍රිතේ කියන්නේ y. y ගේ අගයන් මොනවාද වෙලා තියෙන්නේ? මං අහන්නේ B වල ඉඳලා C හරහා D වෙනකම් ශ්‍රිතේ අගයන් ටිකට මොකද වෙලා තියෙන්නේ? අන්න හරි. ඉරුලි කියන කතාව හරි. මොකද වෙලා තියෙන්නේ? B පාස් කරලා C හරහා D වලට යන තාක්කල් ඔක්කොම අගයන් මොන අගයන්? මේ තියෙන්නේ y ගේ මොන දිශාවද? ඍණ දිශාවනේ. එහෙමනම් ළමයි B වල ඉඳලා D එහෙම නැත්නම් B එකත් D එකත් අතර සීමාවේදී ශ්‍රිතය එහෙම නැත්නම් y අගයන් සෑම විටම මොන අගයන්ද වෙන්නේ? සෑම විටම මොන අගයන්ද වෙන්නේ? අන්න ඍණ අගයන්. එහෙනම් B එකයි D එකයි අතර සීමාව අපි කියනවා අන්න ශ්‍රිතයේ අගයන් ඍණ වන අවස්ථාව කියලා. ශ්‍රිතයේ අගයන් ඍණ වන අවස්ථාව. අඩුවීමද වැඩිවීමද නෙවෙයි, අඩුවීමක් හෝ වැඩිවීමක් වෙනවා. හැබැයි මේ සියලුම අගයන් අඩු වුණත් වැඩි වුණත් මොකක් වුණත් ශ්‍රිතයේ අගයන් සියල්ලම මොන අගයන්ද මේ සීමාවේ තියෙන්නේ? ඍණ සීමාව. ඒ කියන්නේ ශ්‍රිතයේ අගයන් ඔක්කොම ඇවිල්ලා අන්න ඍණව පවතින සීමාව. ඍණව පවතින සීමාව. එහෙනම් අපේ කට්ටිය පොඩ්ඩක් මොලේ කල්පනා කරන්නකෝ. A වල ඉඳලා B වලටත් D වල ඉඳලා E වලටත් මොකද වෙන්නේ කියලා. ශරණේ පොඩ්ඩක් කල්පනා කරන්න. A වල ඉඳලා B වලටත් D වල ඉඳලා E වලටත් ශ්‍රිතය අගයන් වලට මොකද වෙන්නේ? A වල ඉඳලා B වලට D වල ඉඳලා E වලට මොකද වෙන්නේ? මම අහන්නේ ශ්‍රිතය අගයන් මොකක්ද වෙන්නේ කියලා. ශ්‍රිතය අගයන් මොකද වෙලා තියෙන්නේ? අන්න ධන අගයන් පවතින. අන්න ධනාගයන් පවතින. ওই ටික තමයි ශ්‍රිතයක අපි ගතිගුණ හඳුනා ගන්න මුලින්ම කරගන්න ඕන දේ. කොයි ටිකද ධන වෙන්නේ, කොයි ටිකද ඍණ වෙන්නේ. හරිද? ওই ටික ඉස්සලාම ඔයගලගේ ඔළුවට යන්න ඕනෙමයි. හරිද? පොඩක් ඔළුවට ගන්න. ඉදිරියේදී කරද්දි 11 වසර ප්‍රස්තාර ටික කරද්දි තව දුරටත් ওই ටික අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. දැනට අපිට ලොකු කතන්දර ටිකක් එන්නේ නැහැ. 11 දී අපිට 11 දී අපිට ලොකු කාරණයක් වෙනවා. හරි ලොකු දේවල් ටිකක් 11 දී නම් ඇත්තටම ඉගෙන ගන්න තියෙනවා. බලමු 11 වසර පන්තියේදීවත් අපිට ක්ලාස් එකක් ඇතුලේ මේක ගැන ඉගෙන ගන්න පුළුවන් වේද කියලා. බැරි වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි බලමු. මොකක් වෙයිද දන්නේ. හරි අපි ගත්තොත් එහෙමනම් ඊළඟ කාරණේ. දැන් මම කිව්වා A වලින් ඉඳලා ගමන ආරම්භ කරපු ශ්‍රිතේ A වලින් ඉඳලා ඇවිල්ලා C වලින් ටර්න් එක අරන් ඔන්න ආපහු E වෙනකන් යනවා. හරි එතකොට ශ්‍රිතේ අගයන් ටික එන්න දැන් A වලින් පටන් අරන් එන්න මොකද උනේ? එන්න අඩු වුණානේ. අඩු වෙලා අඩුතම අවස්ථාවකට ඇවිල්ලා. මේ ටර්න් එක ගන්නේ අඩුතම අවස්ථාව. ඒ අඩුතම අවස්ථාවට අපි කියනවා ශ්‍රිතේ අඩුතම අගය. ඒකට අපි කියනවා ශ්‍රිතේ අවම අගය කියලා. එන්න අඩුවීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අඩුතම අගය C කියන තැන තියෙන අගයට අපි කියනවා මොකක් කියලාද? ශ්‍රිතේ අවම අගය කියලා. ඒකට අපි කියනවා ශ්‍රිතේ අවම අගය කියලා. එහෙනම් මේ ආකාරයේ වක්‍රයක් අපි හඳුන්වනවා අවමයක් සහිත වක්‍රයක් කියලා. අවමයක් සහිත වක්‍රය. මේ ඇවිල්ලා අවමයක් සහිත වර්ග ශ්‍රිතයක් වෙනවා. ඒත් එක්කම අනිත් කාරණේ තමයි මම අර මුලින්ම පටන් ගන්නකොට කිව්ව වෙලාව. හරි මම මුලින්ම කිව්වා මේ කියන ශ්‍රිතය අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම කොටස් දෙකකට. ඒ කියන්නේ අපේ සම්මිතික රේඛාව. එහෙනම් මේක හරියටම බෙදනවා නම් මේ අතර බෙදලා හරියන්නේ නැහැ. අපි හරි මැද්දෙන් මේ අතර බෙදන්න ඕනේ. සිරස් අතර. එතකොට මෙන්න මේ රේඛාව මේ සිරස් අතර රේඛාව. ඒකට අපි කියනවා ශ්‍රිතයේ සමමිතික අක්ෂය කියලා. එතකොට මේ සම්මිතික අක්ෂය යන්නේ x අක්ෂයේ කීය කපාගෙනද යන්නේ? x අක්ෂයේ කීය කපාගෙනද යන්නේ? ඒ කැපුම් ලක්ෂ්‍ය මොකද්ද කියන්නේ බලන්න. x අක්ෂයේ කීය කපාගෙනද සම්මිතික රේඛාව යන්නේ? අන්න හරි. x අක්ෂයේ බිඳුව කපාගෙනයි යන්නේ. එහෙමනම් අන්න අර කියන සම්මිතික රේඛාවට අපි කියනවා x අක්ෂයේ බිඳුව කපාගෙන යන්නේ x සමානයි බිඳුව රේඛාව කියලා.
ඒකට අපි කියනවා සමමිති කක්ෂයේ සමීකරණය කියලා. සමමිති කක්ෂයේ සමීකරණය කියලා. ඉතින් අපි 10 අවසරේදී අඳින සියලුම ප්‍රස්ථාරවල සම්මිතික රේඛාවේ සමීකරණය x සමානයි බිඳුවම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත් 10 අවසරේ ඉන්න තාක්කල්. හරිද? 11 අඳින ප්‍රස්ථාරවලදී වෙනස් වෙනවා. 10 අවසරේදී අඳින සියලුම ප්‍රස්ථාරවල සම්මිතික රේඛාව x සමානයි බිඳුව. ඔයගලන්ට ප්‍රස්ථාරය අඳින්න නැතුව වුණත් ඒක නම් ප්‍රකාශ කරන්න පුළුවන්. අනිවාර්යෙන් x සමානයි බිඳුව. හේතුව තමයි මේ ශිතේ ගොඩ නැගෙන්නේ වර්ගජ පදයයි ඊට අමතරව නියත පදයකුයි විතරක් තියෙනවා. හරි. ඒක එහෙම නොවෙන්න වෙන කතාවකුත් එන්න ඕනේ. ඒක තමයි 11 දී තියෙන වෙන කතාව. මේ ටිකම ලබන අවුරුද්දේදීත් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒකෙදි අපි වැඩිපුරක් කතා කරන 11 වසර ප්‍රස්ථාරවල. 10 වසරේ ආදින සියලුම ප්‍රස්ථාරවල සම්මිතික රේඛාවේ සමීකරණය x සමානයි බිඳුවයි. නිකම් බිඳුව ලිව්වොත් වැරදි. හොඳයි. නිකම් බිඳුව ලිව්වොත් වැරදි. සමීකරණයක් නේ. සමාන ලකුණක් තියෙන්න ඕනේ. එහෙනම් x සමානයි බිඳුව. ඒක තමයි සම්මිතික රේඛාවේ සමීකරණය වෙන්නේ. සම්මිතික රේඛාවේ සමීකරණය වෙන්නේ අන්නේ. හරිද? එහෙනම් අවමය කියන්නේ මොකක්ද? සමමිතිය කියන්නේ මොකක්ද? ඔය කරුණු දෙක දැනගන්න ඕනේ. වැදගත් ඊළඟ කරුණ තමයි මේ කියන වර්ගජ ශ්‍රිතය හැරෙන්නේ කොතනින්ද කියන එක. ඒකට අපි කියනවා හැරුම් ලක්ෂය. එහෙම නැත්නම් ඒකට අපි කියනවා වර්තන ලක්ෂය කියලා. වර්තන ලක්ෂය කියලා. හැරුම් ලක්ෂයත් කියනවා වර්තන ලක්ෂයත් කියනවා. සමහරක් කට්ටිය ඔකට ශීර්ෂය කියලා කියනවා මුල්ල. එහෙනම් මේකේ හැරුම් ලක්ෂය ඇවිල්ලා මේ C කියන තැනනේ. ඔතන ඛණ්ඩාංකය මොකක්ද කියලා. ඔතන ඛණ්ඩාංක. ඉතින් අපේ ගොඩක් කට්ටිය හිතනවා ඔතන ඛණ්ඩාංකය ඇවිල්ලා ඍණ 3 කියලා. ඔතන ඛණ්ඩාංකය කියන්නේ ඍණ 3 කියලා. ඔව් නේද? ඔව්. ශරණ්‍ය කල්පනා කරනවා ඔව්නේ. වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකය ඍණ 3නේ. ඔව්ද? නැහැ. ඛණ්ඩාංකයක් අපිට ප්‍රකාශ කරන්න බෑ ඒ විදිහට. අන්න හරි. ඛණ්ඩාංකය ප්‍රකාශ කරන්න නම් x යගයත් y යගයත් දෙකම දෙන්න ඕනේ. එහෙමනම් මේ c කියන ලක්ෂය ඒක තමයි වර්ධන ලක්ෂය. එතන ඛණ්ඩාංකය වෙන්නේ මොකක්ද? ඔයාලා කිව්වා හරි. මෙතනට අදාළ x යගේ බිඳුව y යගේ ඍණ 3. එහෙනම් වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ මොකක්ද? බිඳුවේ ඍණ 3. අන්න ඒකයි වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකය. ඔය තමයි මූලිකම ප්‍රශ්න තුන ශ්‍රිතයකින් අහන්න පුළුවන්. ඊට අමතරව අර මම මුලින් කිව්ව විදියට අවමයක් මොකද ඍණව අඩුවන එහෙම නැත්නම් ඍණව පවතින පරාස මොනවාද කියලා. ඊට අමතරව අපිට පුළුවන් ප්‍රස්ථාරිකව වර්ගමූලය හොයන්න. ඒත් එක්කම වර්ගජ සමීකරණයක් විසඳන්න ප්‍රස්ථාරිකව පුළුවන්. ඒ තමයි වැඩි විශේෂ අවස්ථා ප්‍රස්ථාරිකව අපිට කරන්න තියෙන්නේ. හරිද? එච්චර දුරට අපි විශේෂ අවස්ථා ගැන මේ අවුරුදු තුල නම් ලොකුවට කතා කරන්න යන්නේ නැත. ලබන අවුරුද්දේදී සියල්ලම වර්ගමූල හොයන හැටි කෙසේද අපි මේ වර්ග සමීකරණයක් විසඳන්නේ ප්‍රස්ථාර මේ වක්‍රය පාවිච්චි කරලා ලොකු කාරණා ටිකක් කරන්න පුළුවන්. ඇත්තටම ප්‍රස්ථාර වල ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. හරිද? මූලික කරුණු ටික විතරක් ඔන්න ප්‍රස්ථාරය යටතේ ඇඳ ගන්න විදිය අර කියන මූලික ප්‍රශ්න තුන කරගන්න විදියත් ඔන්න මම කිව්වා. හරි. අපේ ගැටලු ටිකේ අහලා නැහැ මේ මූලික ප්‍රශ්න තුන. හරි. පොඩ්ඩක් දාගන්න ප්‍රස්ථාරයේ අනිත් පැත්තේ ශ්‍රිතේ අවම අගය ලියනකො ප්‍රස්ථාර පොලේම පිටිපස්සේ කරමු. ඔයගොල්ලෝ පොතේ කරනවා නම් පොතේ ඒ කියන්නේ ප්‍රස්ථාර පොතේ කරනවා නම් එතන ප්‍රශ්න ලියා ගන්න. ශ්‍රිතේ අවම අගය කුමක්ද? ශ්‍රිතේ අවම අගය කුමක්ද? ශ්‍රිතේ අවම අගය කුමක්ද? ඔව් ප්‍රස්ථාරයේ ඉහළින් නම ලියුවට කමක් නැහැ. ප්‍රස්ථාරයේ තුල කොටු තුල මුකුත් ලියන්න යන්න එපා. හරිද? මේ වක්‍රයට ඉහළින් කොහෙන් හරි දාන්න. ඇතුලේ ලියන්න යන්න එපා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවද? ඔව්. හරි. ඒකේ තියෙනවා. ශ්‍රිතේ අවමගේ. හරි. මොකද එහෙනම් ශ්‍රිතේ අවමගේ වෙන්නේ? ශ්‍රිතේ අවමගේ. හරි. ඒක තියෙනවා. රෝමාක 3 ප්‍රශ්න විදිහට තියෙනවා. ශ්‍රිතේ අවමගේ කුමක්ද? එහෙනම් ශ්‍රිතේ අවමගේ ඇවිල්ලා ඒක ලියන්න යනවද දැන් බිඳුවේ ඍණ 3 කියලා? ඒක ලියන්න යන්න එපා. ඉතින් බිඳුවේ ඍණ 3 කියලා. ඒ ඛණ්ඩාංකෙනේ. මේ අහන්නේ අවම අගය. එතනට උත්තරේ ඍණ 3 විතරයි. එතනට උත්තරේ ඍණ 3 විතරයි. හරිද? එතනට වෙන කතා මොකද දාන්න යන්න එපා. ශ්‍රිතේ අවමගේ වෙන්නේ ඍණ 3. දාගන්න ඊළඟ ප්‍රශ්නේ.
ශ්‍රිතයේ සමමිතික අක්ෂයේ සමීකරණ. ඒක නම් අහලා නෑ මම හිතන්නේ. හරි ඒකත් දාගමු. ඊළඟ ප්‍රශ්න විදියට සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? නිකම්ම බිඳුව දාන්න නම් එපා ඉතින්. හරි. x සමානයි බිඳුව. සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? x සමානයි බිඳුව. ශ්‍රිතයේ සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? x සමාන බිඳුව. x සමාන බිඳුව. ඒ විදිහට රෝමාංක 4 ප්‍රශ්න. x සමාන බිඳුව. නැක x සමාන බිඳුව. දසාර හේතුව ඇවිල්ලා මොකක්ද? මේකනේ සමමිතික රේඛාව. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්නකෝ y සමාන බිඳුව නෙමෙයි. ඇයි x සමාන බිඳුව කියන්නේ කියලා. මේ අපි අඳින සමමිතික රේඛාව. ඒ කියන්නේ තව විදිහකින් y අක්ෂයනේ. ඒ y අක්ෂයේ කපාගෙන යන්නේ මොන රේඛාවද? x අක්ෂයනේ කපාගෙන යන්නේ. ඒ නිසා තමයි x සමාන බිඳුව කියන්නේ. හරි x අක්ෂය හරහා යන හින්දා x අක්ෂය ඡේදනය කරගෙන යන හින්දා x අක්ෂය ඡේදනය කරගෙන යන. ඒ නිසා අපි කියන්නේ x සමාන බිඳුව කියලා. x සමාන බිඳුව කියලා. ඒ මොකද මෙතන මේ අඳින සම්මිතික රේඛාවේ කොතන ඉඳලා බැලුවත් සම්මිතික රේඛාවේ මෙතන ඉඳලා බැලුවත් මෙතන ඉඳලා බැලුවත් කොතන ඉඳලා බැලුවත් x වල ඛණ්ඩාංක කීයද? බිඳුවයි. මේ සම්මිතික රේඛාවේ කොතන ඉඳලා අපි බැලුවත් x යගේ බිඳුවයි. ඒ නිසා තමයි මේ රේඛාවට අපි කියන්නේ x සමාන බිඳුව රේඛාව කියලා. x සමාන බිඳුව රේඛාව. y සමානයි බිඳුව රේඛාව කියන්නේ මෙන්න මේ තිරස් අතර අඳින එක. මෙන්න මේ තිරස් අතර අඳින එක. හරි. ඊළඟ එක රෝමාංක 5ද 6. හරි. ඊළඟ එක ශ්‍රිතයේ වර්තන ලක්ෂයේ ශ්‍රිතයේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය කුමක්ද? 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 ඒ කියන්නේ මෙන්න මෙයා වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය. එහෙනම් මොකක්ද වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ? බිඳුවේ ඍණ 3. බිඳුවේ ඍණ 3. වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ එහෙමනම් අන්න ඒක. බිඳුවේ ඍණ 3. නිකම්ම ඍණ 3 දැම්මොත් වැරදි. මොකද ඛණ්ඩාංකයක් නේ. ප්‍රකාශ කරන විදිය පිහිටීම දක්වන්න ඕනේ x හා y ඇසුරෙන් දෙකෙන්. ඔන්න මූලික ප්‍රශ්න තුන. ওই තුනෙන් එකක් විභාගයේදී අනිවාර්යයෙන්ම අහන්න. මේ ඔය ප්‍රශ්නේ පාස් පේපර් එකක් ඔය අහලා තියෙන එකක් විතරයි. අවමගේ විතරයි. ওই තුනෙන් මොකක් හෝ එකක් අනිවාර්යයෙන්ම ප්‍රස්තාරවලදී අපෙන් අහන්න. ওই තුනෙන් මොකක් හරි එක ප්‍රශ්නයක් අහන්න. සමහරවිට දෙකක් විතර අහන්නත් පුළුවන්. එක්ක අවමය, එක්ක සමමිතිය, එක්ක වර්තන ලක්ෂ්‍ය. ඒ කියන්නේ ශීර්ෂයේ ඛණ්ඩාංක, අවම ලක්ෂයේ ඛණ්ඩාංක. අන්න එහෙම අහන්න පුළුවන්. හරි අපි ඊපස්සේ බලමුකෝ ඒක ගැන. හරි. හරි. ඒකත් මම කියන්නම් පවන්. හරි. දැනට ඔන්න මම පළවෙනි එක මම එකටත් උදාහරණයක් ගන්නම් ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරන්න. හරිද? මේ එක. ඊළඟට බලමු. ඔන්න දැන් ටියුට් එකේ බලන්නකෝ. රෝමාංක 4 මොකක්ද කියන්නේ කියලා අන්න විශේෂ අවස්ථා. අවසාන ප්‍රශ්න දෙක විශේෂ අවස්ථා දෙකක් අහන්න. එක් එක් ප්‍රස්තාරයට ආවේනිකයි මේ ප්‍රශ්නේ. හරි? ඒ අඳින ප්‍රස්තාරය ඇසුරෙන් තමයි ওই ප්‍රශ්නේ අහන්නේ. හරි. දැන් අපෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක්. ඔන්න දැන් හොඳට බලාගමු අවසාන ප්‍රශ්න දෙක උත්තරේ ගලප ගන්න විදිය. මේ ප්‍රශ්න දෙක කොයි ආකාරයෙන් වේවිද කියලා අපිට අනුමාන කරන්න බෑ. ඒක ප්‍රස්තාරයේ මත තමයි තීරණය වෙන්නේ. ප්‍රස්තාරයෙන් ප්‍රස්තාරයට වෙනස් ප්‍රශ්න අහන්න පුළුවන්. අර දැන් මම මුලින් දුන්න තුන තියෙනවනේ. ඒව ඇවිල්ලා අනිවාර්යෙන් ඕනෑම ශ්‍රිතයකදී අහන්න පුළුවන් ප්‍රශ්න. ඕනෑම ශ්‍රිතයකදී අහන්න පුළුවන් කාරණා වෙයි. හරි. රෝමාංක 4 අපිට කියනවා y කුඩයි හෝ සමානයි. අසමානතාවයක් y කුඩයි හෝ සමාන 4 වන x අගේ ප්‍රාන්තරය ලියන්න. අගේ ප්‍රාන්තරය. ඒ කියන්නේ පරතරය කියන්නේ. යම් සීමාවක් කියන එක. එහෙනම් අපි යන්න ඕනේ y කුඩයි හෝ සමානයි 4 කියන තැනට.
y කුඩයි හෝ සමානයි 4 කියන. ඒ කියන්නේ අපි y සමානයි 4 කියන කොටස අඳිමු. මොකද්ද y කුඩයි හෝ සමානයි 4. ඒ කියන්නේ y සමානයි 4 කියන තැන. ඕගොල්ලෝ මොකද දැන් කරන්න ඕනේ? ඕගලන් ඇඳපු ප්‍රස්තාරේ y සමානයි 4 ඇඳගන්න. ඒක තදීරෙන් අඳින්න පුළුවන් සම ලකුණ තියෙනවා. මෙන්න y සමානයි 4 රේඛාව. y සමානයි 4 රේඛාව තමයි මේ. මේ තමයි y සමානයි 4 රේඛාව. එහෙමනම් අපිට කියන්නේ y හි අගයන් 4ට වඩා කුඩා වන සීමාවනේ. 4ට වඩා කුඩා වන සීමාව. එහෙනම් මේ අපි අඳපු y සමානයි 4 රේඛාව මගින් මේ කියන ශ්‍රිතයේ තැන් දෙකකදී ඡේදනය වේ. මට මේ අගයන් දෙක ඔයගොල්ලෝ දැන් ප්‍රස්තාර පොලේ ඇඳලා මට බලලා පොඩ්ඩක් කියන්න. මොකක්ද මේ කැපෙන තැන? මේ මෙතන ඉඳලා බලන්න හරි. මේ y සමානයි 4 ඇඳලා ඡේදන ලක්ෂණයක් තියෙනවනේ. හරියටම අඬුල තියලා පල්ලෙහාට දික් කරන කඩේට. දික් කළා බලන්න මේ කැපෙන තැන කණ්ඩාංගෙ මට බලලා කියන්න මොකද කණ්ඩාංගෙ කියන්නේ? මේකම තමයි අනිත් පැත්තට දෙන්න ඕනේ ඒකට. ලකුණ විතරයි මාරු වෙන්නේ. හරියටම වෙන්න ඕනේ ඉතින් හොඳේ. 2.5ක් නා වැඩි වයි. චමෝදි 2.5ක් වෙන්න බෑ. ඒක ටිකක් වැඩි වගේ. හොඳයි 1.8ක්. ඍණ 1.8ක්. අනිත් පැත්තේ එහෙමනම් මේ කැපෙන තැන ඇවිල්ලා ධන 1.8ක්. ධන 1.8ක්. එකම උත්තරේ එන්න ඕනේ. ධන ඍණ විතරයි මාරු වෙන්නේ. ඔව්. එකක් ඇවිල්ලා මෙන්න මෙතන, එකක් ඇවිල්ලා මෙන්න මෙතන. එතකොට ළමයි අපි කියන්නේ y කියන කෙනා කුඩයි 4නේ. එතකොට මේ කියන ඇඳපු y සමානයි 4 රේඛාවේ ඉහළ කොටස ගැනද මේ කියන්නේ පහළ කොටස ගැනද මේ කියන්නේ. y හි අගයන් 4ට වඩා කුඩයි හෝ සමානයි කියලා අදහස් කරන්නේ මේ අපි ඇඳපු රේඛාවේ ඉහළ කොටස ගැනද පහළ කොටස ගැනද. මොකද ඔයගොල්ලෝ හිතන්න. y කුඩයි හෝ 4 කියන්නේ y කුඩයි හෝ සම 4 කියන්නේ ඉහළ කොටස ගැනද පහළ කොටස ගැනද. මේ අදහස් කරන්නේ පහළ කොටස ගැන. ඒ කියන්නේ අපි ඇඳපු වක්‍රයේ මෙන්න මේක මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ කොටස ගැන. මෙන්න මේ කොටස ගැන තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ පහළ කොටස ගැනයි කියන්නේ. හරි. 1.9 ගන්නත් පුළුවන්. හරිම උත්තරයට වඩා දශමයක් වැඩි වුණාට අඩු වුණාට කමක් නැහැ. හරිම උත්තරේ 1.8 නම් ඔයගලන්ගේ 1.9 ගන්නත් පුළුවන්. 1.7 ගන්නත් පුළුවන්. හරිද? ඒකේ අවුලක් නැත. දැන් එතකොට දශමයයි වැඩි හෝ අඩු වෙන්න පුළුවන් හරි උත්තරයට වඩා. ඊට වඩා වෙනස් වෙනවා නම් උත්තරේ වැරදි. මේ කියන පහළ කොටස ගැන. මේ කියන පහළ කොටස ගැන තමයි ඔය කියන්නේ. එතකොට මේ පහළ කොටස පිහිටන්නේ xc කවර පරාසයක් තුලද? ඒක තමයි අපෙන් අහන්නේ. xc කවර පරාසයක් තුලද? එතකොට මේක මේ y සමානයි 4 රේඛාවෙන් පහළ කොටස ගැනනේ කියන්නේ. එතකොට මේක පටන් ගන්න මෙන්න මෙතන. එහෙනම් මේ මෙතනට අදාළ x කියාගේ මොකද්ද? ඍණ 1.8. මෙතනට අදාළ x කියාගේ මොකක්ද? ධන 1.8. එන්න ඔය කියන සීමාව තුල 1.8ත් ධන 1.8ත් සීමාව තුල තමයි අරගෙන ශ්‍රිතයේ අර කියන ශ්‍රිතයේ අගයන් ටික 4ට වඩා අඩු වෙලා තියෙනවා. එක්ක 4ට සමාන වෙලා තියෙනවා. 4ට වඩා අඩු වීම වෙලා තියෙන්නේ මෙන්න මේ කියන xc අගය ප්‍රාන්තරය තුල අගය පරාසය තුලදී තමයි. එහෙනම් මොකද අගය පරාන්තරය? එහෙම නැත්නම් අගය පරාසයෙන් වෙන්නේ ඍණ 1.8 සිට ධන 1.8 තෙක්. ඒ මොකද ඒකත් ගන්න පුළුවන්. ඒ අගයත් ගන්න පුළුවන්. ඒ නිසා තමයි තෙක් කියලා කිව්වේ. දක්වා කිව්වොත් ඒක ගන්න බෑ. ඒ නිසා තමයි මම කියවන්නේ ඍණ 1.8 සිට ධන 1.8 තෙක්. එහෙම නැත්නම් ඕගලන්ට ඔක අසමානතාවයක් විදිහට ලියන්න පුළුවන්. ඍණ 1.8ට වඩා x වෙලා ගියන් ලොකුයි. ධන 1.8ට වඩා x වෙලා ගියන් කුඩායි. හැබැයි මෙතන සමාන ලකුණ තියෙන නිසා ඒ කියන්නේ මේ අගයත් ගන්න පුළුවන්. මේ අගය ගන්නත් පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ඍණ 1.8ට වඩා x කියන කෙනා විශාල හෝ සමානයි. ධන 1.8ට වඩා x කියන කෙනා කුඩා හෝ සමානයි. එක්ක මෙහෙම ලියන්න පුළුවන්. එක්ක ඔයගලන්ට අසමානතාවය දාලා මේ විදිහට ලියන්න පුළුවන්.
මේකත් හරි මෙහෙම ලිව්වත් හරි. 1.9 නම් ඍණ 1.9යි ධන 1.9යි. එහෙම ගත්තට වැරද්දක් නැහැ. එහෙම වුණොත් තිසේනි ප්‍රස්ථාරයේ සම්මිතික වෙලා නැහැ. පහන්වි ප්‍රස්ථාරයේ සම්මිතික වෙලා නැහැ. ඒ කියන්නේ මේ පැත්තේ කෑල්ලට මේ පැත්තේ කෑල්ල බැලන්ස් වෙන්නේ. ඒ කියන්නේ සමමිතියක් නැහැ. ඕගොල්ලෝ හරියට ගන්නව නම් මේ පැත්තටම අනිත් පැත්තත් එන්න ඕනේ. ඒක වෙනස් කරලා ලියන්න එපා. එකම කාරණේ එන්න ඕනේ. මොකද දෙපැත්ත බැලන්ස් නම්. හරිද? මම මේ කතා කරේ හේෂ අපේ ටියුට් එකේම තිබ්බ ප්‍රශ්නේ රෝමාංක 4. ටියුට් එකේ රෝමාංක 4 මම පොඩ්ඩක් අමතර ප්‍රශ්න දෙකක් දැම්ම හින්දා දැන් ඉතින් ඔක රෝමාංක 6 වෙලා ඇති මම හිතන්නේ. 6 හෝ 7. මේ ටියුට් එකේ ප්‍රශ්නේ හේෂ කතා කරේ. රෝමාංක 4 හොඳේ. ටියුට් එකේ රෝමාංක 4. අපි අමතර ප්‍රශ්න දෙකකුත් දැම්මා. මෙන්න මේක ගහන්න y සමානයි 4 රේඛාව ගහන්න. ඒකෙන් පහළ කොටස තේරුම් ගන්න. ඇයි පහළ කොටස කිව්වේ කියලා. මොකද 4ට වඩා කුඩා නිසා. එහෙනම් ඒක පටන් ගන්න මෙතන, අවසන් වෙන්නේ මෙතන. එහෙනම් මේ දෙක අතර. හැබැයි ඍණ 1.8ත් ධන 1.8ත් ගන්න පුළුවන්. මොකද මෙතන ඒගොල්ලෝ කියන්නේ y කියන කෙනා 4ට වඩා කුඩා වීම පමණක් නෙවෙයි සමාන වීමක් කියන හිඳයි මෙතනට සම ලකුණ දැන්. ඔන්න එහෙමනම් රෝමාංක 4 ගැටලුව. රෝමාංක 4. ඒක නැහැ. මේ පවන් අරහි ආයතනය තුල නැහැ. හරි. අවසාන එකත් විශේෂ ප්‍රශ්නයක්. මම ඒකත් පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි. මම පස්වෙනි කාරණයක් කියලා දෙන්නම්. ඒක තමයි ඊළඟ විශේෂ අවස්ථාව. ඊළඟ විශේෂ අවස්ථාව. 1.8 කියන්නේ මේ y අක්ෂයේ කැපෙන තැන. මේ අපි y සමානයි 4 කියන රේඛාව ඇඳලා පස්සේ මේ කියන ශිතේ කැපෙන්නේ. අන්න ඒ තැන තමයි 1.8 ගත්තේ. මම මේ බෝඩ් එකේ ලකුණු කරලා තියෙන්නේ ඒකයි. මේ y සමානයි 4 රේඛාව ඇඳලා පස්සේ මේ වක්‍රය මේ රේඛාවත් එක්ක කැපෙන තැනට අදාළ xc කණ්ඩායම. xc කණ්ඩායම. කැපෙන තැනට අදාළ xc කණ්ඩායම. 1.8 හෝ 1.9 වෙන්න පුළුවන්ලු. හරිද? ඔයගලගේ ප්‍රස්ථාරයේ අඳින විදිය මත තමයි සීළු දේවල් තීරණය වෙන්නේ. හොඳේ. වක්‍රේ නෑ වගේ ගිහිලා ඇද්ද වෙලා නම් හරි එක පැත්තක් නැත්තම් හරි. එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒක හරියට ඇඳ ගන්න එක තමයි වැදගත්. හරි. අවසාන කතාවක් කියන්න රෝමාංක 5 ටියුට් එකේ ප්‍රශ්නේ හැටියට රෝමාංක 5 2x වර්ග ඍණ 3 සමානයි බිඳුවේ මූල සොයන්න. 2x වර්ග ඍණ 3 සමානයි බිඳුවේහි මූල සොයන්න. මේ වර්ග සමීකරණයක් ඔයගොල්ලෝ පිළිගන්නවද? මොන බලන්න ප්‍රස්ථාරිකව වර්ග සමීකරණයක් විසඳන හැටි. මේක වර්ග සමීකරණයක් ඔයගොල්ලෝ පිළිගන්නවද? අපි සමීකරණ ඔක්කොම කරලා තියෙනවා. මේක වර්ග සමීකරණයක්. ඇයි? වර්ග පදයක් තියෙනවා. හරිද? එහෙනම් අපි දන්නවා වර්ග සමීකරණයක් විසඳද්දී එක් පැත්තක් බිඳුවට සමාන කළා මතකද අපි අර ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. සාධක වෙන් කිරීමේ ක්‍රමය කියලා එකක් ඉගෙන ගත්තා. අන්න ඒ වගේ. දැන් ඒ විදිහට මේක කරන්න බෑ. දැන් මේක කරන්න ඕනේ ප්‍රස්ථාරිකව. ඔව් හොහෝ ගෑවා අන්තිමට. හරි. ඒ කරේ අපි අපේ විජීය ක්‍රමයට. මේක කරන්න ඕනේ ප්‍රස්ථාරික ක්‍රමයට. ප්‍රස්ථාරිකව කරන්නේ මෙහෙමයි. දැන් ගොඩක් කට්ටිය ප්‍රස්ථාර පාඩම ඉස්කෝලේදී ඉවර කරන්නේ නැති. ඒ නිසා සමහරක් විට මේක කරන විදිහ ඔයගොල්ලෝ දන්නටම දන්නවා ඇති. හරිද? නමුත් දැන් මම කියන්න යන ක්‍රමයේ චුට්ටක් බලන්න. ගොඩක් විට ඔයගොල්ලෝ ඒ ක්‍රමයට ඉස්කෝලේ කරලා නැතුව ඇති. ගොඩක් විට සමහරක් ඉස්කෝලවල ওই ක්‍රමයේ කියලා දෙනවා. ගොඩක් ඉස්කෝලවල නිකම්ම උත්තරේ කෙලින්ම උත්තරේ ගන්න විදියක් ඔයගලන්ට කියලා දෙනවා. එහෙම තමයි ඔයගොල්ලෝ ගොඩක් විට දන්නේ නැත්තේ. ගොඩක් විට. හරිද? දැන් අහගන්න කොහොමද ක්‍රමය කියන්නේ? මුලින්ම ප්‍රස්ථාරිකව අපි වර්ග සමීකරණය විසඳනවා නම් මූල හොයනවා. මූල කියන්නේ විසඳුම් කියන ඒවා. මූල කියන්නේ මේ කියන වර්ග සමීකරණයේ විසඳුම් කියන ඒවා. මතකයි මේ වචන මම ඊට කලිනුත් කිව්වා. සමීකරණ පාඩමේදී. මූල කියන්නේ විසඳුම්. 아무තු වචනයක් නෙවෙයි. මේ කියන වර්ග සමීකරණයේ x වලට ලැබෙන විසඳුම් වලට තමයි මූල කියන්නේ. ඒක ගන්න මෙහෙමයි. අපි ඇඳපු ප්‍රස්ථාරය තියෙනවනේ. එයාව ලේබල් කරගන්නවා මම අංක 1 විදියට. හොඳට අහගන්න.
අපි අඳපු ප්‍රස්ථාරේ මොකද්ද? y සමානයි 2x වර්ග ඍණ 3. ඒක අංක 1 කියලා ලේබල් කරගන්න. හරි. ඊළඟට අපි ඇඳපු ප්‍රස්ථාරයට අදාළව මේකනේ ඇඳපු ප්‍රස්ථාරය ඒක අංක 1 කියලා ලේබල් කරලා අපිට මූල හොයන්න දෙන්නේ මේකනේ. ඔය සමීකරණේ. ඒක ලියාගන්න අංක 2 විදියට. හැබැයි ඒක ලියනකොට වර්ගජ පද ටික වර්ගජ පදත් එක්ක සමමිතිකව එහෙම නැත්නම් සම්පාත වන විදියට ලියාගන්න. ඒ කියන්නේ වර්ග පද ටික එක පැත්තකට අරගෙන මේ දෙක බැලන්ස් වෙන විදියට. ඔන්න ඔහොම. වැරද්දක් නැහැ. 2x වර්ගයේ ඍණ 3 සමානයි බිඳුව කිව්වත් එකයි. බිඳුව සමානයි 2x වර්ගයේ ඍණ 3 කියලා කිව්වත් එකයි. දැන් ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරන්න අංක 1 කියන සම්බන්ධයයි අංක 2 කියන සම්බන්ධයයි දැක්කොත් ඔයගලන්ට මොකද හිතෙන්නේ නැහැ. ඔයගලන්ට එන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයක් නේද? ඔව් මොකද හිතන්නේ? විරුලි අපිට එන්න බැරිද ප්‍රත්‍යක්ෂයක් ඔව්. මොකද්ද ඔයගලන්ට එන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ දෙය? y කියන කෙනා ඇවිල්ලා අනේ මේ 2x වර්ග ඍණ 3ට සමානයිලු. බිඳුව කියන කෙනත් ඇවිල්ලා සමානයිලු 2x වර්ග ඍණ 3ට. මොකක්ද එන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ දෙය? අංක 1 කියන සමීකරණයත් අංක 2 කියන සමීකරණයත් මොකද වෙන්නේ? අන්න හරිය. 1 සමානයි 2ට. අපි අර ජ්‍යාමිතියේදී කතා කරේ 1 කියන කොටසට 2 කියන කොටස සමානයි කියන එක. ඒක නේද මේ වෙලා තියෙන්නේ. 1ට 2 සමානයි. එහෙමනම් එන්න පුළුවන් කාරණේ මොකක්ද ඔයගලන්ට? ඒ කියන්නේ මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි එක වගේ හින්දා y කියන කෙනාට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? බිඳුව සමාන වෙන්න ඕනේ. එහෙනම් y සමානයි බිඳුව. ඒකේ තේරුම තමයි මේ කියන වර්ගජ සමීකරණයේ විසඳුම තියෙන්නේ. ඔය කියන වර්ගජ සමීකරණයේ විසඳුම තියෙන්නේ කොතනද? y සමානයි බිඳුව කියන තැන තමයිලු මේ කියන වර්ග සමීකරණයේ විසඳුම තියෙන්නේ. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? y සමානයි බිඳුව කියන තැන හොයාගෙන යන්න ඕනේ. y සමානයි බිඳුව කියන තැන. ඒ කියන්නේ ওই වර්ග සමීකරණයේ විසඳුම තියෙන තැන. එහෙනම් y සමානයි බිඳුව කියන්නේ y අක්ෂයේ බිඳුව කපාගෙන යන රේඛාව. ඒතර y සමානයි බිඳුව රේඛාව කියන්නේ අනේ x අක්ෂයේ උඩින්ම යන රේඛාව. නේද? මෙන්න x අක්ෂයේ උඩින්ම යන රේඛාව. ඒක තමයි ළමයි y සමානයි බිඳුව රේඛාව කියන්නේ. y අක්ෂයේ බිඳුවක් වෙන තැන. මෙතනදී එහෙනම් මෙන්න y සමානයි බිඳුව රේඛාව ඇඳගත්තා. ඉතින් අඳින්න දෙයක් නැහැ. x අක්ෂයේ උඩමයි. ඒ අඳින රේඛාව මගින් අපේ ප්‍රස්ථාරයේ තැන් දෙකකදී කපනවා. එකක් මෙන්න මෙතන, එකක් මෙන්න මෙතන. මෙන්න මේ ලක්ෂ දෙකේදී කපනවා. ඉතින් අපි කලින්ම කිව්වනේ මේ කැපෙන තැන 1.2 කියලා ඔයගොල්ලෝ කිව්වා. මේ ඇවිල්ලා ධන 1.2 කියලා කිව්වා. එහෙනම් අපේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් මේ කියන වර්ග සමීකරණයේ විසඳුම වෙන්නේ එකක් x සමානයි ඍණ 1.2 හෝ අනිත් විසඳුම වෙන්නේ මොකක්ද? x සමානයි ධන 1.2. චූටි වැඩක් ඇත්තටම ඔයගලන්ට ඉස්කෝලේ ටීචර් කියලා දෙනවා මෙන්න මෙහෙම. ඉස්කෝලේ ටීචර් කියනවා ටක් ගාලා මේ වගේ එකක මූල හොයන්න આવොත් කෙලින්ම දාන්න ඔයගොල්ලෝ මෙන්න මෙතන අගයයි මෙන්න මෙතන අගයයි කියලා. කෙලින්ම දාන්න කියලා කියනවා. ඒක මටත් පුළුවන් කියන. නමුත් ඇත්තටම එන්නේ ඇයි ඒක කියන එකයි මම කිව්වේ. හරි ඇයි ඒක එහෙම වෙන්නේ කියන. හේතුව තමයි මේ කියන කාරණා දෙකම එකිනෙකට සමානයි. ඒ කියන්නේ මේ කියන වර්ග සමීකරණයේ විසඳුම තියෙන්නේ y සමානයි බිඳුව අවස්ථාවේ. එහෙනම් y සමානයි බිඳුව අවස්ථාව කියන්නේ මෙන්න y සමානයි බිඳුව රේඛාව ඇඳ. ඒ රේඛාවෙන් අපේ ශිතේ කැපෙන අපේ වක්‍රයේ කැපෙන තැන් දෙක තමයි මේක. ඒ තැන් දෙකේට තියෙන x ලාගයන් දෙක තමයි විසඳුම වෙන්නේ. එකක් ඍණ 1.2 එකක් ධන 1.2. හරි මෙන්න අර දැන් අපි වර්ග සමීකරණය විසඳුවට පස්සේ අන්තිමට උත්තර දෙයක් එන්නේ මේක හෝ මේක කියලා. හෝ ගාලා අපි උත්තර දෙයක් ගන්න. ඒ උත්තර දෙක තමයි මේ. අන්න එන උත්තර දෙක තමයි මේ. අන්න ප්‍රස්තාරිකව හොයන විදිය වර්ග සමීකරණයක විසඳුම. ඉතින් කලාතුරකින් 10 වසර පන්තියේදී එන්න පුළුවන්. මේක අමතර ප්‍රශ්නයක් ඔයගලන්ට දැන්. 11 දී අනිවාර්යෙන් දිගටම එන්න. ඒක චුට්ටක් දාගමු. විසඳුම ගත්ත විදිය. හොඳයි. විසඳුම ගත්ත විදිය. පොඩ්ඩක් y සමානයි බිඳුව අර ඇඳපු x අක්ෂයේ උඩම පොඩ්ඩක් එක වෙනත් වර්ණකින් පාට කරගන්න. කරලා ඉවරලා විභාගෙදි කරන්න එපා. දැනට කරගන්න. y සමානයි බිඳුව කියලා මාක් කරගන්න. විජී ක්‍රමයට කරන්න දැනට ඔයගොල්ලෝ දන්නේ නැහැ ওই ගැටලුව. ඒක ඉගෙන ගන්න විජී ක්‍රමයට කරන විදිය 11 දී. දැනට ඔයගලන්ට කරන්න බෑ ඕක. ඒක 11 දී තමයි කියලා දෙන්නේ විජී ක්‍රමයට කරන්න. මොකද ඔගේ සාධක වෙන් කරන්න බෑ. අපි 10 වසර පන්තියේදී ඉගෙන ගන්නේ සාධක ක්‍රමයනේ. ඔය කියන හරි ඒක ටියුට් එකේ නම ගන්න දෙන්න. y සමානයි
පහ ඍණ x වර්ග. y සමානයි 5 ඍණ x වර්ග. මේක ළමයි දැන් අපි අඳින්න ඕනේ මෙන්න මේ කියන පරාසය තුල. මේ කියන පරාසය තුල. හරි y සමානයි 5 ඍණ x වර්ග. මේ කියන ශිතයත් කලින් ඇඳපු ශිත ඇඳපු පරාසය තුලමයි යන්නේ ඍණ 3 සිට ධන 3ට. හරි. ඍණ 3 සිට ධන 3ට. හරි. මම එක සංඛ්‍යාවක් ආදේශ කරන විදිය පෙන්නන්නම්. මොන දැන් අපේ ළමයි ආදේශ කරන්න කියලා වරද්ද ගනීවි. මම කලින් කිව්ව විදියටම. අගේ වග සම්පූර්ණ කරන්න යනවා සම්පූර්ණයෙන් ඔයගලන්ට ඉස්සලාම ආදේශ කරන්න කලින් මේක විහිදුවා ලියා ගන්න. අමතක කරන්න එපා මෙතන ඉන්නවා ඍණ ලකුණක්. හොඳේ ඒක අමතක කරන්න එපා. x වර්ග කියන එකේ තේරුම x වැඩි කිරීම x. දැන් ආදේශ කරොත් මුලින්ම x වෙනුවට ඍණ 3 කල්පනාවෙන් මෙතන ඍණ ලකුණක් තියෙනවා අමතක කරන්න එපා ඒක. මුලින්ම ගුණ කිරීම කරන් ඉන්න. මේ ජෝඩුව ගුණ කරන් ඉන්න. මොකද වෙන්නේ බලන්න. ඍණ 3 වරක් ඍණ 3 මේ දෙන්නා ගුණ කරන් ඉන්න. නැවතත් කියනවා මේ මෙහි ඉඳලා වැඩි කරන් යන්න එපා. මේ දෙන්නා වැඩි කරන් ඉන්න. ඍණ 3 වරක් ඍණ 3. ඍණ 3 වරක් ඍණ 3. මොකද හිතන්නේ? ඍණ 3 වරක් ඍණ 3 ධන 9යි. ඒ ධන 9 මේ ඉස්සරහා තියෙන ඍණෙන් වැඩි වුණාම අන්න ඍණ 9. අන්න ඍණ 9. ඒ ඉස්සරහා තියෙන ඍණ ලකුණ අමතක කරන්න එපා ඉතින්. ඍණයි ධන කියලා එහෙම සෙල්ලම් කරන්න යන්න එපා. ඒවා මුකුත් කරන්න යන්න එපා. ඉස්සෙල්ලා ගුණ කිරීම කරන්නේ. දැන් ඉතින් 5න් 9කට කරොත් කීයද? දැන් ඉතින් ඒක පුළුවන් කරගන්න. 5න් 9කට කරොත් අන්න හරිය. ඍණ 4යි. 4 නෙවෙයි ඍණ 4යි. ඛණ්ඩාංක ටික හොයාගන්න බලන්න. හොයලා බලමු බලන්න මේකේ ප්‍රස්ථාරයේ හැඩේ කොයි වගේ වේවිද කියලා. අඳිමුකෝ බලන්න. ඔන්න එක ඛණ්ඩාංකයක් වෙන විදිය කිව්වා. ඉස්සෙල්ලා අගේ වග සම්පූර්ණ කරගන්න ප්‍රස්ථාර කොලේම පිටිපස්සේ ඔක්කොම ටික කරන්න. පොතේ කිසිවක් ගන්න ඕනේ නැහැ. ප්‍රස්ථාර කොලේම අනිත් පැත්ත. ඍණ දෙකට අදාළව ඛණ්ඩාංකය ඇවිල්ලා එනවා නැති අපිට එකක්. ඕනේද? ඍණයකට අදාළව 4ක්. බිංදුවට අදාළව 5ක්. එහෙමද බලන්නකෝ. මේ ආකාරයෙන් આવද බලන්න. ඛණ්ඩාංකෙදී වගුව දිහා බලලා වගුවේත් සමමිතියක් තියෙනවා. මේ බලන්න. වගුවේ සමමිතිය ගැන ඔයගොල්ලෝ හිතුවද බලන්න. වගුවේත් සමමිතියක් තියෙනවා. වගුවේත් සමමිතියක් තියෙනවා. ඍණ 4 ඍණ 4. 1 1 4 4. මෙතන තමයි එහෙමනම් කවුරු වෙන්න ඕනේද? මෙන්න මෙතන තමයි අපි කවුරු වෙන්න ඕනේද? සම්මිතික රේඛාව. වගුවේ සම්මිතික රේඛාව කියන්නේ ඕක. ඕකම තමයි ඉතින් ප්‍රස්ථාරයේත් අපිට ලැබෙන්නේ. වගුවේ සම්මිතිය තියෙනවා කියන්නේ ප්‍රස්ථාරයේ හරියට එනවා ඉතින්. කිසි අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියන එක. වගුවේ සම්මිතියත් බලන්න ඕක. ඒක වැඩි ලේසි. මේ ප්‍රස්ථාරයේ අදිද්දි උපරිමාර්ගයේ තියෙන්නේ 5. ඒතර අපේ y අක්ෂය නිර්මාණය වෙන්න ඕනේ මුලින්ම. එහෙනම් 5න් පටන් ගන්නවා නම් වඩා ලේසි. දැන් 5 ඉඳලා පල්ලෙහාට තමයි එන්න ඕනේ. ප්‍රස්ථාරයේ ඇඳුම් ප්‍රස්ථාරයේ හැඩය අපිට එනවා ඇති මෙන්න මේ ආකාරයට. බලන්නකෝ. ටර්න් එක ගනිවි මෙතන. මේ කැපෙන තැන් දෙක පොඩ්ඩක් කියන්න මට මේ කැපෙන තැන් දෙක මොකක්ද කියලා. මට හිතෙන්නේ නම් මෙතන එනවා ඇති 2.2ක් වගේ මෙතනත් එනවා ඇති ධන 2.2ක් වගේ. ඔව්නේ. හරි. ඒක තමයි කැපෙන අගයන් දෙක. හරි. ඔය ආකාරයේ හැඩයක් තියෙනවා. ප්‍රශ්නය ඉවරද? පළවෙනි ප්‍රශ්නට යමුද?
මම මේ ප්‍රස්තාරයේ පොඩ්ඩක් ගතිගුණ ප්‍රකාශ කරොත් කොයි ආකාරයේ ගතිගුණද මේකට තියෙන්නේ කියලා. ඒ වලින් ප්‍රස්තාරය ආරම්භ කරලා තියෙනවා. ඒ වල ඉඳලා C වෙනකන් එන්න මොකද වෙන්නේ? ශ්‍රිතයගයන් වැඩි වෙලා තියෙනවා. C වල ඉඳලා E වෙනකන් මොකද වෙලා තියෙන්නේ? ශ්‍රිතයගයන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ එන්න වැඩි වීමක්. ඊට පස්සේ ටර්න් එක ගත්ත ගමන් එන්න අඩු වීමක් වෙලා තියෙනවා. වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙලා තියෙනවා. වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රස්තාරේ. හරි. ඒ තමයි ප්‍රස්තාරේ ස්වරූපය වෙන්නේ. එහෙනම් ශ්‍රිතය එන්න වැඩි වෙලා ඊට පස්සේ ශ්‍රිතය එන්න අඩුවීමක් වෙලා තියෙනවා. වැඩිවීම සහ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. වැඩිවීමක් ඒත් එක්කම අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට A වල ඉඳලා B වලට යනකම් කොයි වගේ වැඩිවීමක්ද වෙලා තියෙන්නේ? අර කලින් ගතිගුණෙත් එක්ක පොඩ්ඩක් මම කලින් ප්‍රස්තාරේ විග්‍රහ කරද්දී ඔයගලන්ට කිව්වා A වල ඉඳලා B වෙනකම්. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මොන වගේ වැඩිවීමක්ද වෙලා තියෙන්නේ? මොන වගේ වැඩිවීමක්ද වෙලා තියෙන්නේ? A වල ඉඳලා B වෙනකම්. අන්න හරි. ඍණව වැඩිවීමක්. මොකද මේ ඇවිල්ලා y ගේ ඍණ පැත්තනේ. ඍණාක්ෂයේ මේ බිඳුවෙන් යට කොටස කියන්නේ. එතකොට A වල ඉඳලා B වෙනකන් ඍණව වැඩි වෙනවා. ආපහු B වල ඉඳලා C වෙනකන් කොයි වගේ වැඩිවීමක් වෙලා තියෙන්නේ? B වල ඉඳලා C වෙනකන් ඒක කොයි ආකාරයේ වැඩිවීමක්? ඒක ධන වැඩිවීමක්. ආපහු C වලින් ටර්න් එක ගන්නවා. අරගෙන C වල ඉඳලා D වලට වෙනකන් කොහොම දෙයක්ද සිද්ධ වෙලා තියෙන්නේ? එතනදී අඩුවීමක් සිද්ධ වෙලා. කොයි වගේ අඩුවීමක්ද? ධනව අඩුවීමක්. ආපහු D වල ඉඳලා E වෙනකම් කොයි වගේ අඩුවීමක්ද? අන්න ඍණව අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒකයි ඔන්න ඔය කියන කාරණේ තේරුම. ඒත් එක්කම B1යි D1යි අතර B1ක් D1ක් අතර මෙන්න මේ සීමාවේදී මෙන්න මේ ඉහළ සීමාවේදී මොකක්ද ශ්‍රිතයට වෙලා තියෙන්නේ? ශ්‍රිතයගෙන් මොන අගයන්ද මේ? B වල ඉඳලා D වෙනකම්. මෙන්න මෙතන ඉඳලා මෙතනට. මෙන්න මේ සීමාවේ තුල ශ්‍රිතයගෙන් සියල්ලම ඒක විදිහින් y ගයන් සියල්ලම මොන අගයන්ද තියෙන්නේ? ශ්‍රිතයගෙන් සියල්ලම මොන අගයන්ද තියෙන්නේ? නෑ. ශ්‍රිතයේ අගයන් ටික මොන සීමාවෙද තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ ධන අගයන්. මේ ඇවිල්ලා ශ්‍රිතයගෙන් ධනව පවතින සීමාව. මේ ටික ඇවිල්ලා ධනව පවතින සීමාව. ඇයි ශ්‍රිතයගෙන් ඔක්කොම තියෙන්නේ y අක්ෂයේ ධන පැත්තේ. ඒ කියන්නේ ශ්‍රිතයගෙන් ධනව පවතින සීමාව. ධනව පවතින සීමාව. B1යි D1යි අතර සීමාව. හරිද? හරි. එහෙනම් ප්‍රස්තාරික වහන පළවෙනි ප්‍රශ්නේ. දැන් ශ්‍රිතයට අවමයක් නෙමෙයි. මොකද එන්න අගයන් වැඩි වෙලා උපරිම තැනකට ඇවිත්. ඉන්පස්සේ එතනලා ආපහු බැස්මක් තියෙන. එහෙනම් ශ්‍රිතය මේ ආකාරයේ හැඩයක් නිරූපණය වෙනවා නම් අපි කියනවා මේ කියන ශ්‍රිතයට අවමයක් නෙවෙයි තියෙන්නේ. අවමය හොයාගන්න බෑ. මොකද මෙතනින් පල්ලෙහාට දිගටම යනවනේ. මෙතනිනුත් පල්ලෙහාට දිගටම යනවනේ. අපිට කෙලවරක් දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඉහළ කෙලවර. ඒ කියන්නේ උපරිම අවස්ථාව දන්නවා. අවම අවස්ථාව දන්නේ නැහැ. කලින් එදපු එකේදී මේ ආකාරයෙන් නේ ගියේ. එතකොට එන්න පල්ලම මොකද්ද කියලා කියන්න පුළුවන්. පහළතමගේ මොකද්ද කියලා කියන්න පුළුවන්. ඉහළතමගේ මොකද්ද කියලා ඉස්සෙල්ල එකේ කියන්න බෑ. මේකෙදී ඒ කියන්නේ පැත්ත. එන්න උඩට යනවා. උපරිම අවස්ථාව මොකද්ද කියන එක කියන්න පුළුවන්. අවම අවස්ථාව මොකද්ද කියන එක කියන්න බෑ. මොකද අපි ගන්න අගේ සීමාව විතරක් නෙමෙයිනේ. 3න් පස්සේ තව 4 5 6 ඔය අගයන් තිබ්බොත් එන්න පුළුවන් 15ට පල්ලෙහාටම යනවා අගේ. අපි මේ ඇඳපු සීමාව තුළ කියන්න බෑ ඒක. හරිද? එහෙනම් රෝමාංක 1 ශ්‍රිතයේ උපරිම අගය. රෝමාංක 1 ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද? රෝමාංක 1 ප්‍රස්තාර කොලේම අනිත් පැත්ත. ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද? ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද? ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද? ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද? මොකද එහෙමනම් ඔයගොල්ලෝ හිතන්නේ. ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද? අන්න හරි. ශ්‍රිතයේ උපරිම අගය ඇවිල්ලා ඔව් ශ්‍රිතයේ උපරිම අගය ඇවිල්ලා 5. උපරිම අගය ඇවිල්ලා 5. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද? 5. රෝමාංක 2 සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? රෝමාංක 2 සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? රෝමාංක 2 සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? අනිවාර්යෙන් පුළුවන්. ඒක තමයි දැන් පැහැදිලි කරන්න හදන්නේ ලෙසාර. ඒක ගැන තමයි දැන් කියන්න හදන්නේ.
හරි. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? ශ්‍රිතයේ සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? ශ්‍රිතයේ සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? ක්‍රමාංක 2 ශ්‍රිතයේ සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? එතකොට අනේ ඒක මොකක්ද? මම කියවනේ වෙනස් වෙන්නේ නැහැ කියලා. මොක ගත්තත් එකම උත්තරේ. ඇයි ඉතින් මේකෙන් යන්නේ? x අක්ෂයේ කීයක පාගෙනද යන්නේ? x අක්ෂයේ බිඳුවක පාගෙන යන්නේ. එහෙනම් සමමිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ මොකක්ද? x සමාන බිඳුව. x සමාන බිඳුව. සමමිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ අර කලින් උත්තරේම තමයි. x සමාන බිඳුව. ඒක වෙනස් වෙන්නේ නැහැ. ක්‍රමාංක 3 වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය කුමක්ද? 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 අන්න හරි. කියන කතාව හරි. වර්තනය වෙනවා කියන්නේ මේ ටර්න් එක ගන්න තැන. එහෙනම් මේ ටර්න් එක ගන්න තැන ඛණ්ඩාංකය වෙන්නේ මොකක්ද? බිඳුවේ අන්න ධන 5. බිඳුවේ ධන 5. x කියාගේ බිඳුවයි ඊට අදාළ y කියාගේ 5. බිඳුවේ ධන 5. අන්න වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය. ඔන්න ප්‍රශ්නාන්ත 3. ක්‍රමාංක 3. ක්‍රමාංක 4 ඔව් ප්‍රශ්නේ එච්චර තමයි අපිට කරන්න තියෙන්නේ. ක්‍රමාංක 4 ශ්‍රිතයේ අගයන් දැන් හොඳට කල්පනා කරන්න. ශ්‍රිතයේ අගයන් ධනව පවතින 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 x හි අගය පරාසය ශ්‍රිතයේ අගයන් ධනව පවතින ශ්‍රිතයේ අගයන් ධනව පවතින x හි අගය පරාසය ශ්‍රිතයේ අගයන් ධනව පවතින x හි අගය පරාසය ධනව පවතින x හි අගය පරාසය ශ්‍රිතයේ අගයන් ධනව පවතින x හි අගය පරාසය කුමක්ද? දැන් අන්න ප්‍රාන්තරයක් අහනවා. අගය පරාසයක් අහනවා. ශ්‍රිතයේ අගයන් කොයි ආකාරයට තියෙන්න ඕනේද? ධනව පවතින්න ඕන. අන්න හරි. එහෙනම් ධනව පවතිනවා කියුවේ දැන් මම ඔයගලන්ට පැහැදිලි කිරීම අද කරා කොයි ටිකද ධනව පවතින්නේ කියලා. ඒතර මේ ටික ධනවද නැහැනේ. මේ ටික තියෙන්නේ ඍණ පැත්ත. මේ ටික ධනද? නැහැනේ. ඒ ටික තියෙන්නේ ඍණ පැත්ත. හැබැයි මෙන්න මේ ටික අන්න ධන පැත්තේ. මේ ටික අන්න ධන පැත්තේ. වැඩි වෙනවද අඩු වෙනවද කියලා නෙවෙයි ඇහුවේ. ධනව පවතින්න ඕන. එච්චරයි. එහෙනම් ධනව පවතින්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට වෙනවා. එතකොට මේ ධනව පවතින සීමාවට අදාළ මේ ටිකනේ ධනව පවතින. මෙන්න මේ කෑල්ලනේ ධනව පවතින කෑල්ල. එතකොට මේ ටික පිහිටන්නේ මෙන්න මේ කියන x කියාගේ පටන් ගන්න තැනට අදාළ x කියාගයක් තියෙනවා. අවසන් වෙන තැනට අදාළ x කියාගයක් තියෙනවා. පටන් ගන්න තැනට අදාළ x කියාගේ කියන්නේ ඍණ 2.2. අවසන් වෙන තැනට අදාළ අගය කියන්නේ ධන 2.2. එහෙනම් මේ සීමාව තුළ ඒ කියන්නේ ඍණ 2.2ත් ඍණ 2.2ත් ධන 2.2ත් අතර අපෙන් ඇහුවේ ශ්‍රිතයේ අගයන් ධනව පවතිනවා කියලා. එතකොට මේ අගයන් දෙක ගන්න බෑ. ඇයි? මේ අගයන් දෙකේදී ශ්‍රිතයන්ගේ අගය මොකද වෙන්නේ? ශ්‍රිතයේ අගය මොකද වෙන්නේ? මෙතනදී ශ්‍රිතයේ අගය එහෙම නැත්නම් y ගේ අගය මොකද්ද? බිඳුව. මෙතනට අදාළ y ගේ අගය මොකද්ද? මේ x ගේ අගයනේ 2.2 කියන්නේ y ගේ අගය බිඳුව. ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. ඒ නිසා මෙය අතර කියන සීමාවයි ප්‍රකාශ වෙන්න ඕනේ. අසමානතාවයක් විතර ලියුවොත් ඍණ 2.2කට වඩා x විශාල වෙන්න ඕනේ. හැබැයි ධන 2.2කට වඩා කුඩා වෙන්න ඕනේ. එක්ක මෙහෙම දක්වන්න පුළුවන්. එක්ක මෙහෙම දක්වන්න පුළුවන්. මොකද අපිට
ඍණ 2.2 ගන්න බැරි. එතනදී ශ්‍රිතයාගේ ධන නෙවෙයි. ධන 2.2දී ශ්‍රිතයාගේ ධන නෙවෙයි. එතනදී ශ්‍රිතයාගේ බිඳුව. ඒක බිඳුව. බිඳුව කියන්නේ ධන කියන්නේ නෙවෙයි. මෙන්න මේකෙන් පස්සේ තමයි ඍණ 2.2ට පස්සේ තමයි අන්න ශ්‍රිතයාගෙන් ධනව පවතින. හරිද? ඔව් යසිත් ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඛණ්ඩාංකලියදී අනිවාර්යෙන් වරහන් තුල දාන්න ඕනේ. ඔව් 2.3ක් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අනිත් පැත්තත් 2.3ක් වෙන්න ඕනේ. හොඳයි. ඍණ 2.3 වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වුණොත් අනිත් පැත්තත් ධන 2.3ක් වෙන්න ඕනේ. හරි. මේක ලියද්දි මේකයි අතර. අපි කලින් අර කිව්ව කාරණේදී මම වෙනස් දෙයක් කිව්වේ. මේක අර ඉස්සෙල්ලා ප්‍රශ්නේදී අපි කතා කරේ ඒක වෙනස්. ඔව් ඒක ප්‍රශ්නෙට වෙනස් වෙනවා. රශ්මිතු මේ කිසිවක් මේ ආකාරයට එනමයමයි කියලා අපිට කියන්න බෑ. හොඳේ. මේ ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. අහන විදිය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒකයි ප්‍රස්තාරවලදී තියෙන්නේ. ප්‍රස්තාරයට අදාළව ආවේනිකව එක එක ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ධනව පවතින, එක්කෝ ඍණව පවතින, එක්කෝ ධනව වැඩි වෙන, ධනව අඩු වෙන හරියට ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න ඕනේ. මම කිව්වේ ඒකයි. ප්‍රස්තාරේ හරියට අඳිනවට ලකුණු 3ක් හම්බ වෙනවා. අගේ වගුවේ ඛණ්ඩාංකේ හොයාගන්නවට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? එතකොට ලකුණු 4ක් ප්‍රස්තාරේ ඇඳ ගැනීම දක්වා හම්බ වෙනවා. සමමිතියක් හරි අවමයක් හරි උපරිමයක් හරි එක වර්තන ලක්ෂයක් හරි අහලා තව ලකුණක් ගන්න පුළුවන්. ලකුණු 5ක් පුළුවන්. තව මොකක් හරි එකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා එකෙන් 6ක් ගන්න පුළුවන්. එතනින් පස්සේ අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න දෙකක්. එතනට ලකුණු දෙකේ කෑලි දෙකක් එනවා. ඒ ලකුණු 4 ගන්න එක තමයි අමාරු කොටසක් විදිහට ඇත්තම තියෙන්නේ. 10 දී එහෙම ලොකුවට ප්‍රශ්නයක් නැහැ. එතනින් පස්සේ තමයි අපිට වැඩි ටික එන්නේ ලොකු වෙන්නේ. හරිද? දැන් කියන්න ඕනේ මෙන්න මේකයි. තිසේනේ එතනදී කියන්නේ ධනව පවතින කියලානේ. ධනව පවතිනවා කියන සීමාවෙන් හින්දායි අපි මෙතනට සමාන ලකුණ දැම්මේ නැත්තේ. එතන ප්‍රශ්නේ මේ විදියට ඇහුවනම් ශ්‍රිතේයයන් බිඳුව හෝ ධනවන අගේ පරාසය මොකක්ද කියලා. බිඳුව හෝ ධනවන අගේ පරාසය මොකක්ද කියලා. එතකොට මේ සමාන ලකුණක් එනවා. එතකොට මේ ඍණ 2.2 කියන අගේ ගන්නත් පුළුවන්. ධන 2.2 කියන අගේ ගන්නත් පුළුවන්. මෙතන ඒ අගයන් දෙක ගන්න බැරි හින්දායි මම සමාන ලකුණ දැම්මේ නැත්තේ. මොකද ඒ අගයන් දෙක ගත්තොත් මොකද වෙන්නේ? ඍණ 2.2 කියන x ගේ අගය ගත්තොත් මොකද වෙන්නේ? මෙතනට සමාන ඉර ගහනවා කියන්නේ ගන්න පුළුවන් කියන එකනේ. එතකොට ශ්‍රිතයේ අගය ධනව පවතින්නේ නැහැ. ඇයි? ඍණ 2.2 දී ශ්‍රිතයට තියෙන්නේ, ඒ කියන්නේ y ට තියෙන්නේ මොන අගයද මේ? මෙතනට අදාළ y ගේ ඛණ්ඩාංකය මොකද්ද? මෙතනට අදාළ y ගේ ඛණ්ඩාංකය මොකද්ද? අන්න බිඳුව. ඒ නිසායි ඒක අපි ගත්තේ නැත්තේ. හරිද? එතන මේ ප්‍රශ්නේ අහන විදිය මත අසමානතාවයේ ලකුණ වෙනස් වෙනවා. මේක ගන්න පුළුවන්ද බැරිද කියන එක මත. හරි? හොඳයි. දැන් මම මේ කිව්ව කාරණා දෙකට අදාළව මම කලින් කතා කරපු ප්‍රස්තාරෙත් දැන් කතා කරපු ප්‍රස්තාරෙත් පැහැදිලි කරොත් මෙන්න මේ කාරණා ටික. හරි? ඉස්සෙල්ලා අපි අනුප ප්‍රස්තාරේ නම ගත්තොත් අපි ළමයි කලින් අඳපු ප්‍රස්තාරයේ නම උනේ මොකක්ද? y සමානයි 2x වර්ග ඍණ 3නේ. දැන් අඳපු ප්‍රස්තාරයේ නම y සමානයි 5 ඍණ x වර්ග. මේ අපි දැන් අඳපු ප්‍රස්තාරය. කලින් අඳපු ප්‍රස්තාරයේ හැඩය මේ වගේ ආයෝ. ඒක 2x වර්ග ඍණ 3. කලින් අඳපු එකත් ඔන්න දැන් අඳපු එකත් හැඩ බලමු අපි. ඒත් එක්කම මේ ප්‍රස්තාර දෙකේ නම් වලිනුත් ලොකු තේරුමක් තියෙනවා. අන්න ඒ ටික අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා පැහැදිලි කරගමු දැන්. ප්‍රස්තාරේ නම විතරක් බලලා අපිට කියන්න පුළුවන් දේවල් ගැන කියන්නයි හදන්නේ. ප්‍රස්තාරේ නම විතරක් බලලා අපිට කියන්න පුළුවන් දේවල් ගැන. මේ ප්‍රස්තාර දෙකම වර්ගජ ශ්‍රිත. ඉස්සලාම තේරුම් ගන්න ඒක එහෙමද කියලා. මේක වර්ගජ ශ්‍රිතයක්, මේකත් වර්ගජ ශ්‍රිතයක්. පිළිගන්නවද? ඔය දෙකම වර්ගජ ශ්‍රිත. මොකද වෙන්නේ හිතන්නේ? ඔය දෙකම වර්ගජ ශ්‍රිත. පිළිගන්නවද නැද්ද? මේකත් වර්ග ශ්‍රිතයක්, මේකත් වර්ග ශ්‍රිතයක්. ඔව්ද නැද්ද? ඔව්. මේ දෙකම වර්ග ශ්‍රිත. ඇයි x ගේ වර්ගයක් තියෙනවනේ. ඒ කියන්නේ මේක වර්ග ශ්‍රිත තමයි. එහෙමනම් මේ දෙකෙන්ම ලැබෙන්න ඕනේ සරල රේඛාද, වක්‍ර රේඛාද? පැහැදිලි කිරීම හොඳට ඔලුවට ගන්න.
මේ කිසිවක් මම ලියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න. මේ දෙකෙන්ම අපිට එන්නේ සරල රේඛාද වක්‍ර රේඛා. දැන් ඔක්කොමලට ඒක පැහැදිලි නේද? දෙකෙන්ම එන්න ඕනේ වක්‍ර රේඛා. මොකද දෙකම වර්ගජ ශිත. ආවේ නැද්ද වක්‍ර රේඛා? ආවනි. දෙකෙන්ම වක්‍ර රේඛා ආවා. ඔන්න පළවෙනි දේ. ඔළුවට ගන්න ඒ දේ. ප්‍රස්ථාරයේ නම විතරයි බැලුවේ. කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ මේකෙන් ලැබෙන්නේ වක්‍ර රේඛාවක්ද සරල රේඛාවක්ද කියන එක. හරිනේ. ඊළඟ කාරණේ. ප්‍රස්ථාරයේ නම විතරක් බලලා අපිට පුළුවනි කියන්න මෙයාට තියෙන්නේ අවමයක්ද උපරිමයක්ද කියලා. ඒක එන්නේ මෙන්න මෙහෙමයි. මේ කියන වර්ගිත ශ්‍රිතේ වර්ගපදයේ තියෙන්නේ. වර්ගපදයේ ඉස්සරහා ඉන්නේ කවුද? ඒක ධනාගයක්ද ඍණාගයක්ද? වර්ගපදයේ සංගුණකේ. ඒ කියන්නේ ඉස්සරහින් ඉන්න කෙනාට අපි කියන්නේ ගණිතයේදී සංගුණකේ කියලා. වර්ගපදයේ සංගුණකේ ධන නම් ඒකේ අදහස මේ කියන ශ්‍රිතේට තියෙන්නේ මොකක්ද? මෙන්න මේ වගේ හැඩයක්. ඒ කිව්වේ අවමයක් සහිත. එතකොට එන්නේ අවමයක්. ඒත් එක්කම මේ ආකාරයෙන් තිබ්බොත් වර්ගපදයේ සංගුණකේ බලන්න මෙතන මොකද වෙලා තියෙන්නේ? වර්ගපදයේ සංගුණකේ මෙතන මොකද වෙලා තියෙන්නේ? එතන ඇවිල්ලා ඍණාගයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ශ්‍රිතේට තියෙන්නේ අවමයක් නෙවෙයි එතකොට. එතකොට ශ්‍රිතේට තියෙන්නේ මොකක්ද? උපරිමාගය. එතකොට ශ්‍රිතේට තියෙන්නේ මොකක්ද? උපරිමාගය. එතකොට තියෙන්නේ ශ්‍රිතේට උපරිමාගය. එහෙනම් වර්ගපදයේ සංගුණකයේ ධන නම් අවමයක්. ඍණ නම් අනිවාර්යයෙන්ම ශ්‍රිතේට තියෙන්න ඕනේ මොකක්ද? උපරිමාගය. තේරුණාද? එහෙමනම් අවමයක්ද උපරිමයක්ද කියන එක කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ. ප්‍රස්ථාරයේ නම විතරක් බලලා අර කියන වර්ගපදයේ හැර තනිව ඉන්න නියත පදයක් තියෙනවනේ. වෙනමම ඉන්න නියත පදයක් තියෙනවනේ. ඒක ගැන ඔයගලගේ අදහස මොකක්ද? දැන් මෙතන ඒ නියතව ඉන්න පදේ තමයි ඍණ 3. මෙතන ඒ නියතව ඉන්න පදේ තමයි ධන 5. වර්ගපදයේ හැර නියතව ඉන්න පදේ. වර්ගපදේ නැතුව නියතව ඉන්න පදේ. ඒ කියන්නේ 5 මෙතනදී ඍණ 3. දෙක නෙවෙයි ඍණ 3. හොඳේ. නියතව ඉන්න පදේ තමයි ඍණ 3. ඒක මොකක්ද එතකොට? මේ කියන වර්ග ශ්‍රිතේ අවම හෝ උපරිමගේ නේද? මේකේ ඍණ 3 මේකේ අවමගේ ඍණ 3. මේක ධන 5 මේකේ උපරිමගේ ධන 5. එහෙමනම් ළමයි ඒකත් අපිට කියන්න පුළුවන් නේද? ප්‍රස්ථාරයේ නම විතරයි ඕන. ප්‍රස්ථාරය අඳින්න ඕනේ නැහැ. අවමයන්ද උපරිමයන්ද තියෙන්න කියලා කියන්න පුළුවන්. හරිද? ඒ වගේම අපිට කියන්න පුළුවන් ඒ අවමගේ හරි උපරිමගේ හරි මොකද වෙන්නේ කියලා. එච්චරයි. ඊට අමතරව මම ඔයගලන්ට කිව්වා අපිට තියෙන වර්ගජ පදයකුත් නියත පදයකුත් විතරක් නම් ශ්‍රිතයට අනිවාර්යයෙන්ම සමිති අක්ෂය සමීකරණ වෙනස් වෙන්නේ නැහැමයි කියලා. ඒක මොකක්ද? අනිවාර්යෙන් x සමානයි බිඳුවම තමයි. x සමානයි බිඳුවම. එහෙමනම් අවමද උපරිමද කියන්න පුළුවන්. ඒ අවමගේ හෝ උපරිමගේ කියන්න අපිට පුළුවන්කමක් තියෙනවා. සමමිතිය කියන්නේ ඉතින් කොහොමද එකයිනේ. x සමානයි බිඳුවම තමයි. එච්චරයි. ඒ වගේම තව එකක්. එහෙනම් සමමිතියත් අපි දන්නවනම් අවම හෝ උපරිමගයක් කියන්න අපිට පුළුවන්කමක් තියෙනවනම් අපිට කියන්න බැරිද ළමයි? වර්ධන ලක්ෂය ගණ්ඩාංක. ඒක කියන්න බැරි. මොකද හිතන්නේ මේකේ වර්ධන ලක්ෂය ගණ්ඩාංක කියුනේ මොකක්ද? බිඳුවේ ඍණ 3නේ. එතකොට බිඳුව කිව්වේ x ගියාගේ ඍණ 3 කිව්වේ y ගියාගේ. තව විදියකින් බිඳුව කිව්වේ අනේ සමමිතියට. ඍණ 3 කියන්නේ අවමයට. බිඳුවේ ඍණ 3 කියන්නේ ඒකයි. ඒත් එක්කම මෙතනත් මේකේ වර්ධන ලක්ෂය ගණ්ඩාංකේ බිඳුවේ 5නේ. බිඳුව කියන්නේ සමමිතිය. ඉතින් x සමානයි බිඳුවනේ. 5 කියන්නේ උපරිමයි. අන්න බිඳුව. ඒක තමයි කාරණේ. එහෙනම් අවමද උපරිමද කියන්න පුළුවන් නම් ඒ අවම හෝ උපරිමගේ කොච්චරද කියලා කියන්නත් පුළුවන් නම් සමමිතියක් කියන්න පුළුවන් නම් අපිට පුළුවන් නේද වර්ධන ලක්ෂයේ ගණ්ඩාංකය කියන්න. ඔය කරුණු තුනම ප්‍රස්ථාරයක් ඇඳීමෙන් තොරව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රස්ථාරයක් ඇඳීමෙන් තොරව. හරිද? ඕක තමයි දැන් මම ඔයගලගෙන් අහන්න හදන්නේ. අපි දැන් පුරවන්න හදන්නේ ඔන්න ඔය මම කිව්ව කරුණු තුන. හරි. මේක නම් පොතේ කරාට කමක් නැද. ප්‍රස්ථාර කුලයක් අවශ්‍ය වෙන්නේ. දැන් මම මේ කිව්ව කාරණාවල සාරාංශයක් මේ වගේ තියෙනවා. මම කිව්ව කාරණා ටික ඔයගලන්ගේ ඔළුවට ගියාද කියලා බලන්නයි මම මේ දෙන්නේ.
වගුවේ හිස්තැන් පුරවන්න. මේක ලියලා තියෙන්නේ වර්ගශිතය. ශ්‍රිතයට ඇත්තේ අවමයක්ද උපරිමයක්ද? අවම හෝ උපරිමාගය සමිති ලක්ෂයේ සමීකරණය වර්ග ලක්ෂයේ කණ්ඩායමයි. හරි. හරි. චක්කාල පුරවමුද බලන්න. පුළුවන්ද කියලා මම දැන් කිව්ව දේවල් වලට කියලා බලන්න. පුළුවන් විදියට. හරි. පැහැදිලි කරන්න කොහේමනම් බලමුකෝ අන්තිම කාරණේ පස්සේ. හරි මුලින්ම බලමු. y සමාන x වර්ග ධන 1. මොකද හිතන්නේ? ශ්‍රිතයට තියෙන අවමයක්ද උපරිමයක්ද? ශ්‍රිතයට අවමයක්ද තියෙන උපරිමයක්ද තියෙන? y සමානයි x වර්ග ධන 1. අවමයක් සහිත ප්‍රස්ථාරයක්ද උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්ද? ඒකනේ හිතන්න ඕනේ අපි. ඒකට තියෙන්නේ අවමයක් කියලා විදෝෂ කියනවා. හරි. ඒකට තියෙන්නේ අවමයක්. ඒක අවමයක්. ඒක හරි. එයි මම අවමයක් තියනවායි කියලා කිව්වේ වර්ගපදයේ ඉස්සරහා තියෙන මොන ලකුණද? ඒක ධන ලකුණ. එහෙනම් මේකට තියෙන අවමයක් තමයි. හරි. වර්ගපදයේ ඉස්සරහා තියෙන ලකුණ බලන්න. වර්ගපදයේ ඉස්සරහා ධන නම් ඒකට තියෙන අවමයක්. ඒ අවමගේ කීයද? ඒක තමයි මෙතන අහන්නේ. අවම හෝ උපරිමගේ. ඒක ධන එකයි. ඒක හරි. ඒ කියන්නේ මේ නියතව ඉන්න පදේ. මොකද සම්මිතිකක්ෂයේ සමීකරණ. ඔව්. ඒක හිතන්න දෙයක් නැහැනේ අනේ. ඒක ඕන කෙනෙක්ට පුළුවන් කියවනේ. x සමාන බිංදුව. ඒක වෙනස් වෙන්නේ නැහැ කිව්වා. සමමිතිය ඇවිල්ලා x සමාන බිංදුව. හරිනේ. ඒත් එක්කම වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය. ඉතින් සමමිතියක් දන්නවනම් අවමයක් දන්නවනම් ඒ දෙක ඇසුරු කරගෙන අනික පුරවන්න පුළුවන්. සමමිතියනේ x කියන්නේ. අවම හෝ උපරිමගේ තමයි y කියන්නේ. එහෙනම් 0.1 වරහන් ඇතුලේ. මොකෝ තත්ත්වය? හැමෝම 0.1 වරහන් ඇතුලේ. හරිද වැඩේ? එහෙමනම් ඒකට අදාළව සුමීත් පෙරේරා හරිනේ. චමෝත් ඒකේ අවුලක් නැහැනේ. එහෙනම් ප්‍රස්ථාරයේ නම බලලා ඕනම කතාවක් ටක් ගාලා කියන්න පුළුවන්. නිශාදි
ඒ ටික දැන් ඕනම කතාවක් අපිට හරියට කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ප්‍රස්තාරේ නම විතරයි ඕනේ. හරියට අර කරුණු තුන ඔළුවේ තියාගන්න. අවම උපරිම බලන්නේ කොහොමද? ඒ අවම හෝ උපරිමගේ ගන්නෙ කොහොමද? සමවිතිය හිතන්න දෙයක් නෑ ඇත්තටම. x සමාන බිඳුවමයි. ඒ දෙක දන්නවනම් වර්ධන ලක්ෂයේ කණ්ඩායමේ කියන විදිහ. හරි. අනිකට යන්කෝ බලන්න. y සමානයි ඍණ 2x වර්ග ධන 3. අවමද උපරිමද මේකට ඇත්තේ. වර්ගපදයේ ඉස්සරහා බලන්න එච්චරයි. වර්ගපදයේ ඉස්සරහා බලන්න. ඒක ඍණාගයක්. වර්ගපදයේ සංගුණකේ ඍණාගයක්. අගේ වැදගත් නෑ. ධනද ඍණද කියන එකයි වැදගත්. ඒක ඍණ. එහෙමනම් මේකට තියෙන්නේ උපරිමයක්. එහෙමනම් මේ උපරිම හෝ උපරිමගේ ඒ කියන්නේ ඒ උපරිමගේ ඍණ දෙකද? ඒ උපරිමගේ ඍණ දෙකද? මං කිව්වා එයා නෙවෙයි. ඒ වර්ගපදයේ සංගුණක. එයාව අදාළ කරගන්න එපා. නියතව ඉන්න පදේ වෙනමම ඉන්න පදේ ඒක ධන 3. සමමිතිය x සමානයි බිඳුවමයි. ඒ දෙක දන්නවනම් වර්ධන ලක්ෂ්‍ය කණ්ඩායමක එහෙමනම් බිඳුවකම ධන 3. ඔන්න අපි මේ කතාවත් කිව්වා. බිඳුවකම 3. බිඳුවකම 3. හරින එකත් සඳන එක මොකටද වෙන්නේ? ඒකත් මම හිතනවා උලක් නැතුව ඇති කියලා. බිඳුවකම 3. මිහාර මම හිතනවා වැරදි නැතුව ඇති කියලා. මම හිතක වැඩේ හරි. ඊළඟ කාරණේ y සමාන භාගයයි x වර්ග. පොඩ්ඩක් ඉතින් භාගයක් දුන්නා මොකක් හරි හිතාවිද කියලා බලන්න. ඒක කිසිම දෙයක් හිතන්න එපා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණකේ භාගයයි එච්චරයි. භාගය x වර්ග ඍණ 1. භාගය x වර්ග ඍණ 1. මොකද හිතන්නේ ඒකට අවමයද උපරිමයද දෙන්නේ. වර්ගපදයේ ලකුණ බලන්න ඕනේ. වෙන ඒවා මුකුත් බලන්න එපා. වර්ගපදයේ ලකුණ බලන්න. ඒක ධනනේ. එහෙනම් ශතේට තියෙන්නේ මොකක් වෙන්න ඕනේද? අවමයක් වෙන්න ඕනේ. ඒක ඇවිල්ලා අවමයක් වෙන්න ඕනේ. එහෙමනම් ඒ අවමගේ කීයක් වෙනව ඇද්ද? භාගෙද? අවමගේ භාගයක් වෙනවද? නෑනේ. අර නියතව ඉන්න පදේ. ඒක ඇවිල්ලා ඍණ 1. අවමගේ වෙන්නේ එහෙමනම් ඍණ 1. සමමිතිය ඇවිල්ලා හිතන්න දෙයක් නැත x සමාන බිඳුව. එහෙනම් වර්ධන ලක්ෂයේ කණ්ඩායමක වෙන්න ඕනේ මොකක්ද? ඒ දෙක ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් x කියාගේ බිඳුව y කියාගේ ඍණ 1. බිඳුවේ ඍණ 1. බිඳුවේ ඍණ 1. හරිද? බලන්නකො එමනම්. රුයිනේ වැඩි වරද්දක නැති සමහරක් විට මේ අතරින් එකක් හෝ ඔන්න පළවෙනි 3. ඔන්න පළවෙනි 3. ඔය තුනෙන් එකක් හෝ වරද්දක නැති සමහරක් විට. ඔන්න පළවෙනි කොටස් 3. ශ්‍රිත තුනේ නම ඇසුරෙන් ශ්‍රිතයට තියෙන අවමයද උපරිමයද උපරිම හෝ අවමගේ වන්න. ඒත් එක්කම සමමිතිය ඒත් එක්කම වර්ධන ලක්ෂ්‍ය. හරි. යකෝ බලන්න හතර එහෙමනම් හොඳයි වංශි. හතරවෙනි කතාව. y සමානයි 2 ඍණ 3යි x වර්ග 2 ඍණ 3යි x වර්ග අවමයද උපරිමයද? ඒකත් උපරිමයක්. වර්ගපදයේ ඉස්සරහා ලකුණ බැලුව ඒක ඍණ 3ක් තියෙන. එහෙනම් මේක උපරිමයක් තියෙන. ඒක හරි. මේක උපරිමයක්. ඒ උපරිමගේ වෙන්නේ මොකක්ද? ඒ උපරිමගේ වෙන්න ඕනේ මොකක්ද? වර්ගපදයේ ඉස්සරහා තියෙන එක්කෙනා නෙවෙයි හොඳේ. ඒ සංගුණක. හරි. මේ නියතව ඉන්න පදේ කවුද? අන්න ධන 2. උපරිමයේ වෙන්නේ එහෙමනම් ධන 2. සමමිතියේ හිතන්න දෙයක් නැහැ. x සමාන බිඳුව. ඒ දෙක ඇසුරෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වර්ධන ලක්ෂයේ කණ්ඩායමක. එහෙනම් x කියාගේ බිඳුව උපරිමගේ නැත්නම් y කියාගේ දෙක. එහෙනම් බිඳුව ක්‍රමා 2. බිඳුව ක්‍රමා 2. අවසාන කාරණේ y සමාන ඍණ 3යි x වර්ගය. y සමාන ඍණ 3යි x වර්ගය. අවමයන්ද උපරිමයන්ද තියෙන්නේ? අවමයන්ද උපරිමයන්ද තියෙන්නේ? හොඳයි. අපිට පහන්නේ කියන උපරිමයක් තියෙනවා කියලා. උපරිමයක් තියෙනවා. ඒ මොකද එහෙම කියන්නේ? වර්ගපදයේ ඉස්සරහා තිබ්බ ලකුණ මොකක්ද? ඒක ඍණ හින්දා. එහෙමනේ. මොකක්ද ඒ උපරිමගේ? ඔන්න ඕක තමයි අපේ කට්ටියට තියෙන ප්‍රශ්නේ. ඔන්න ඕක තමයි අපේ කට්ටියට තියෙන ප්‍රශ්නේ. ඉතින් මෙතන මොකුත් නැහැ. මෙතන කිසිවක් නැහැ. හරි. ඔන්න දැන් අපේ කට්ටියට එක එක දේවල් හිතෙනවා. ඒ කියන්නේ ශ්‍රිතේ වැරද්දක් ඇද්ද? එහෙම නැහැ. ඉතින් මොකුත් නැහැ කියන්නේ එතන කීයක් තියෙනවා කියන එක. අතේ කීයක්වත් නැහැ ඉතින්. අපේ අතේ කීයක්වත් නැහැ කියනවා. ඒ කියන්නේ කීයද? බිඳුවක් කියන්නේ. ඉතින් කීයක්වත් නැත්නම් දෙන්නේ එක බිඳුවයි. අන්න හරි. එහෙමනම් උපරිමගේ වෙන්නේ උපරිමයක් තියෙන්නේ උපරිමගේ වෙන්නේ මොකක්ද? බිඳුව. ඒ කියන්නේ ළමයි ශ්‍රිතේ ඇවිල්ලා මෙන්න මෙහෙම යනවා. උපරිමයක් තියෙනවා කියන්නේ මෙහෙමනේ යන්න ඕනේ එතකොට. මේ කැපෙන්නේ කොතනද? y අක්ෂයේ කොතනද කැපෙන්නේ?
y අක්ෂයේ කැපෙන තැන ඇවිල්ලා මේ බිඳුව ගාව. ඒ කියන්නේ මූල ලක්ෂ්‍යය හරහා යනවා කියන්නේ. මේ මූල ලක්ෂ්‍යය හරහා ප්‍රස්ථාරය යන්නේ. ඒකයි බිඳුවේ. ශ්‍රිතේ ඇවිල්ලා උපරිමයක් තියෙන්නේ. ඒ උපරිමේ ටර්න් එක ගන්නෙ කොතනින්ද? බිඳුව. ඒ කියන්නේ මූල ලක්ෂ්‍යය හරහා තමයි ටර්න් එක ගන්න. දැන් තේරුණාද? මූල ලක්ෂ්‍යය හරහා යන එක තමයි ඔය y සමාන බිඳුව අවස්ථාව. අන්න උපරිමේ බිඳුවක් වෙන අවස්ථාව. එහෙනම් සමිතියක්ෂයේ සමීකරණය x සමානයි බිඳුවයි. ඒක හිතන්න දෙයක් නැහැ නේ. එහෙනම් දැන් රෝහිණි පුළුවන් වෙන්න ඕනේ වර්ධන ලක්ෂ්‍ය ඛණ්ඩාංක කියන්නේ මොකද්ද කියලා. එහෙනම් මොකක්ද වර්ධන ලක්ෂ්‍ය ඛණ්ඩාංක වෙන්නේ එහෙමනම්? සමිතිය බිඳුවයි. හරිද? උපරිමගේ බිඳුවයි. එහෙමනම් මොකක්ද වර්ධන ලක්ෂ්‍ය ඛණ්ඩාංකය? බිඳුව කමා අන්න බිඳුව. බිඳුවේ බිඳුව. හරිද? ඇයි ඉතින් මූල ලක්ෂ්‍ය හරහානේ යන්නේ. මූල ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? x ලාගයත් බිඳුවයි y ලාගයත් බිඳුවයි කියන තැන. ඔන්න මූල ලක්ෂ්‍ය හරහා යන රේඛාව. මේ වක්‍රය. මූල ලක්ෂ්‍ය හරහා යනවා. එහෙනම් දැන් ශ්‍රිතේ නම ප්‍රකාශ කරාම ඒ ආශ්‍රයෙන් ඕගලන්ට මේ කියන સિદ્ધාන්තය ඔලුවට ගන්න පුළුවන් නම් ඔන්න කරුණු ටික හරි. හරිද? මට අද දවසේ කියලා දෙන්න අවශ්‍ය වුණ මූලික කරුණු ටික අවමයක් හෝ වේවා උපරිමයක් හෝ වේවා අදාළ ප්‍රස්තාරයක් ඇඳගන්නේ කොහොමද කියන එක. ඒත් එක්කම අවම උපරිම එහෙම නැත්නම් සමමිතිය එහෙම නැත්නම් වර්තන ලක්ෂ්‍ය හොයාගන්න කියන විදිය. හරි. ඒත් එක්කම ප්‍රස්තාරයේ හැසිරීම ප්‍රකාශ කරන විදිය. ඒ කියන්නේ වැඩිවීමද අඩුවීමද ප්‍රකාශ කරන විදිය. ඒ වැඩිවීම කොටස් දෙකක් යටතේ ධන වැඩිවීම හෝ ඍණ වැඩිවීම කියන එක. ඒත් එක්කම අඩුවීම කොටස් දෙකක් යටතේ ධන අඩුවීම හෝ ඍණ අඩුවීම කියන එක. අදාළ ප්‍රදේශ ටික නිරූපණය කිරීම. හරිද? ටියුට් එකක් දීලා තියෙන මම ඒවලා තියෙන දැන් ටියුට් නැති කට්ටිය PDF එක බලලා ඕන print එකක් ගන්න. නැත්නම් PDF එකම බලාගෙන කරන්න පුළුවන්. ඒ කිව්ව කාරණා ටික යටතේ ඕක 10 11 ප්‍රස්තාර දෙකම තියෙනවා. ඔයගලන්ට දැනට තියෙන්නේ 1 සිට 6 වෙනකම් තියෙන ප්‍රස්තාර ටික විතරයි. හරිද? ඒ ප්‍රස්තාර 6 දැන් එකක් අද දවසේ කතා කරානේ. ඉතුරු පහ අදින්න. ඉතුරු පහම එකම ආකාරයි. ප්‍රස්තාර ටික අදින්න ඔයගලන්ට දෝෂයක් වෙන්නේ නැහැ. අර අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න තමයි සමහරක් විට අපිට බැරි වෙන්නේ. ඒ ටික මම ඊළඟ දවසේ පැය භාගයක් අරගෙන මුලින්ම සාකච්ඡාවට ගන්නම්. බ්‍රහස්පතින්දා දවසේ ඒක මම සාකච්ඡාවට ගන්නම්. හරිද? ඊට අමතරව බ්‍රහස්පතින්දා දවසේ ඊළඟ පැයකමාර තුල මම ඔයගලන්ට කියලා දෙන්නම් අර ශීඝ්‍රතාවයේ කරුණු තුනක් තියෙනවා කියලා දෙන්න. ඒ කරුණු තුන. එතකොට අවසාන සතියේ බලාපොරොත්තු වෙනවා. අර දීලා තියෙන නොවැම්බර් මාසේ දුන්න පේපර් එකක්. ඒකේ ගණන් ගොඩක් තියෙනවා. අත්‍යවශ්‍යම ගණන් ටික සහ සමහරක් ඒවල පිළිතුරු මම ඔයගලන්ට එවන්නේ. ඕගොල්ලෝ ඒකේ හරි වැරදි. කෙටි ප්‍රශ්න පත්‍රයක් දීලා තිබ්බේ. ඒ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ටික මම එවන්නේ. ඕගලන්ට ඒක නිවැරදි කිරීම ටික කරගන්න පුළුවන් ඒක. ඔක්කොම ටික කතා කරන්න වෙලාව මදි වෙනවනේ. ඒ නිසා මේ පේපර්ස් දෙක බලන්න ඕනේ. මේ පේපර්ස් දෙකේ කටයුතු වල කරුණු කරන්න පුළුවන් සියල්ලම දැන. පුළුවන් ප්‍රමාණය ඊළඟ දවස් 3ේදී මම කතා කරලා ඉවර කරලා දෙන්න. හරිද? හරි. විස්ථාපනය කිරීමක් කියන්නේ එක් තැනක සිට තවත් තැනකට මාරු කරනවා. හරිද? ඒකත් මම ඔයගොල්ලන් එක්ක ප්‍රශ්න ටික අන්තිම තව පැය භාගයක් කතා කරන්න තියෙනවා. අර ප්‍රස්තාර ටික අඳින්නකෝ. ප්‍රස්තාර ටියුට් එකේ 6 වෙනි ගාන වෙනකම්. හරිද? කියන්නේ තව 5ක් තියෙනවා. ඒකෙදි මම ඒකත් පැහැදිලි කරන්න. හරිද? මොකක්ද මේ විස්ථාපනය කිරීමක් කියන්නේ? දන්න මට ප්‍රස්තාර ටික ඉස්සෙල්ලා හරියට අඳ ගන්නකෝ. ඒ ඇති. හරිද? අදට වැඩේ මම එහෙමනම් මෙතනින් නතර කරනවා. බ්‍රහස්පතින්ද හම්බෙමු. නැත්නම් දවස් පන්තියක් දාන්නේ. සමහර කට්ටිය ගෙල්ලීමක් තිබ්බා. ඒ නිසා මම නැත්නම් දවසේ සිකුරාදා පන්තිය කැන්සල් කරා. ඒ නිසා මේ සතියේ අදයි ඒත් එකම බ්‍රහස්පතින්දයි වැඩ ටික කරමු. හරිද? වැඩ ටික අවසන් වෙයි ලබන බ්‍රහස්පතින්දයින් අවසාන සතියේ අර පේපර්ස් දෙක දවස් දෙකක් කොහොම හරි අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ මාසේ කාලසටහනත් ගොඩක් හිට මම ළඟදීම දාන්නම්. හරිද? ඉස්කෝලේ පටන් ගන්න පාඩකුත් තියෙනවා. 11 වෙනිදා පටන් ගන්නවා කියලා තියෙනවා. ඒ කොළඹට නැතුව. කොහොම වෙයිද දන්නේ. අපි බලමු ඉතින් කොහොමත් ඔන්ලයින් පන්තිය සූදානම් වෙලා ඉන්න ජනවාරි කරා. හරි. දෙවමින පන්ති ගොඩක් තියෙනවා. ඒ නිසා මට වෙලාවක් ඒ කාරණේ ඔයා කියන වෙලාවට දෙන්න බැරි. හරිද? අපි බලමු. හරි එහෙනම් ආයිබන් ඔක්කොමලට හම්බෙමු බ්‍රහස්පතින්දාට එහෙනම් නැවත. හරි බුත්සන්නයක් ඔක්කොමලට එහෙනම්.